අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ඔක්කොම දරුවන්ට 2023 අපේ පන්තියට අලුතින් සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන මේ දේශනය අහගෙන ඉන්න සියලු දූපුතුන්ට මුලින්ම සුබ පතනවා. ඕගොල්ලන්ගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජීවිද්‍යා විෂය හදාරීමට සුසු තත්වයෙන් පවතින මට්ටමක ලබා ගැනීම පිළිබඳව. සමහරෙක්ගේ ඒක ඉතා ඉහළ එකක්. සමහරෙක්ගේ ඉතා ඉහළ නොවුනත් ඉහළ එකක්. ඉතා ඉහළද ඊට වඩා පොඩ්ඩක් රිසල්ට් එක අඩුද කියන එක වඩාත් තීව්‍ර කරන්නේ වඩාත්ම තීව්‍ර විදියට දැනෙන ක්‍රියාවලිය තමයි අපි A-level විභාගයට කොහොමද මුහුණ දෙන්නේ කියන එක. A-level විභාගයේ යටතේ කොච්චරක් සාර්ථකව මුහුණ දෙනවද කියන එක මත තමයි මේ O-level වල ගත්ත ප්‍රතිඵලය වඩාත් අලංකාර වෙන්නේ. එහෙනම් මම විශේෂයෙන් හැමදාම කියපු දේ තමයි 2023 වේවා 22 21 වේවා ඕනම අවුරුද්දක දරුවෙක්ට මේ ක්‍රියාවලිය තුළ යමෙක් සාර්ථකත්වයට පත් වෙන්න නම් ඒ සඳහා වූ කැපවීම තමයි අතිශයින්ම වැදගත් සිද්ධාන්ත. පසුගිය වසරක ගත්තොත් අපි ගිය අවුරුද්දේ ඊට කලින් අවුරුද්දේ ලංකාවේ ප්‍රථමය දෙවනිය ඇතුළුව උදාහරණ ගම්පහ කොළඹ දිස්ත්‍රික් ගත්තොත් එහෙම ගම්පහ කොළඹ දිස්ත්‍රික් වල මුල් 10න් 9 දෙනෙක් අපේ පන්තිය තුලින් නිර්මාණය කරන්න හැකියවීම දොර කාටර හිතුනොත් පළවෙනිය දෙවෙනියෙන් හම්බුව කියලා මම ඒකට උදාහරණයක් විදිහට තමයි කිව්වේ මුල් 10න් 9ක්ම හිටියේ අපේ පන්තිය ඇතුලේ. ඒතකොට ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මේක අහඹුව ලැබිච්ච ප්‍රතිඵලයක් නොවේ. ගිය අවුරුද්දේ ලංකාවේ මෙඩිසින් ගිය ළමයි 2000කට විතර ආසන් ප්‍රමාණයෙන් 1000කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ අපේ පන්තිවල. ඒක ගම්පහ කොළඹ විතරක් නෙමෙයි කුරුණෑගල, මාතර, ගාල්ල වගේ සියලු පන්තිවල එකතුව සහ ඔන්ලයින් හරහා සම්බන්ධ වෙච්ච දසදහස් ගණන් දරුවන්ගේ සමස්ත ප්‍රතිඵල විදිහට ගිය අවුරුද්දේ 2000ක් විතර මෙඩිසින් යන්න සිලෙක්ට් වෙනකොට ඒකෙන් 1000 ගණක්ම අපේ පන්තිවල දරුවෝ. ඒ විශිෂ්ට කැපකිරීම අපි කරා ඒ දරුවෝ ඊටත් වඩා කැපකිරීමක් කරා ඒක ප්‍රතිඵලයේ විදිහට තමයි අපිට පුළුවන් වුණේ ලංකාවේ පළවෙනිය දෙවෙනිය ඇතුළුව මුල් දිස්ත්‍රික්ක 10න් 9ක් ඇතුළුව සමස්ත ලංකාවේ ප්‍රතිඵල වලින් ගුරුවරු ඉන්නවනේ බයෝ ගුරුවරු සමස්තය ගත්තොත් ප්‍රධාන මට්ටමේ සලකන ගුරුවරු ඉන්නවා 50ක් විතර. එක එක දිස්ත්‍රික් වල එකතු ගත්තොත්. ඒ සමස්ත ගුරුවරුගේ ප්‍රතිඵල වලින් 50%කට වඩා තනි පන්තියකට තිබ්බනම් ඒ තිබ්බේ අපේ පන්ති. මම දැක්කා මීට කලින් ගිය සතියක විතර වෙනත් බයෝ ගුරුවරු දෙන්නෙක් විතර ඒගොල්ලන්ගේ channel හරහා YouTube හරහා කියලා තිබ්බා ධනංජය සර්ගේ පන්තියෙන් මෙඩිසින් ගිය ළමයි 1100කට ආසන්න ප්‍රමාණයක් විතරයි කියලා. ඔය ලංකාවේ මෙඩිසින් ගියේ උපරිමේ ගියේ 2000 ගණන්. 1000 හෝ 2100. 1100ක් ගිය අපේ. ඒ වගේ මේ ගුරුවරු කියලා තිබ්බා. දිවයිනේ ප්‍රථමයා දෙවනියා ඇතුළු මුල්ම ළමයි ටික ධනංජය සර් කියන්නේ ධනංජය සර් ඒගොල්ලොන්ට අධි අවධානයෙන් උගන්වනවා කියන එක. මම අනිවාර්යෙන්ම ලංකාවේ O-level මොන ප්‍රතිඵලේ අරන් එන දරුවටත් දිස්ත්‍රික් එක නැත්තම් දිවයිනේ ඉහළම ප්‍රතිඵලය ගන්න උගන්වනවා. මම අතිශය දුර්වලයටත් උගන්වනවා අතිශය ඉහළම මට්ටමේ දැනුමක් සහිත එක්කෙනාටත් දෙන්නට උගන්වනවා. ඒතර ඒගොල්ලෝ කියපු තර්කය හරි. මම උගන්වන්නේ ඒ වගේ ඉහළ ප්‍රතිඵල වලට තමයි. S වලට, C වලට, C සාමාර්ථ, S සාමාර්ථ පුතේ මම උගන්වන්නේ නැහැ. මම දන්නවනේ S එකක් ගත්තට C සාමාර්ථයක් ගත්තට මේ ලංකාවේ C3ක් ගත්ත පුද්ගලයෙක්ට බයෝ කළා බයෝ කෙමිස්ට්‍රි ෆිසික්ස් කළා C3ක් ගත්තා නම් මොනව කරන්නද? ඒක ධනංජය සර් උගන්වන්නේ එක්කෝ A එකට B එකට එහා මට්ටම් වලට විතරම තමයි. මම හැමදාම කියන්නේ බයෝ වලට ගන්නෝ ලකුණු 90ක් 96ක් ඒ වගේ ප්‍රමාණ හෝ ඊට වැඩි ප්‍රමාණයක්. මිසක් බයෝ කොහොම හරි පාස් වෙන්න ඕනේ. ඒ කතාව මගේ පන්තිය තුල නැහැ. එහෙම මේ බයෝ පාස් වෙන්න S එකක් ගන්න C එකක් ගන්න අවශ්‍ය දැනුම ලබා ගන්න මගේ පන්තිය ඇවිල්ලා ඔයගලන්ට වැඩකුත් නැහැ. මම උගන්වන්නේ ළමයෙක් මෙඩිසින් යවන්න. ළමයෙක්ට ඉහළ ප්‍රතිඵල දීලා ඒකක් අරන් දෙන්න. එතකොට ඒ අනික් ගුරුවරු ප්‍රධාන ගුරුවරු කියන විදිහටම ධනංජය සර් උගන්වන්නේ AB ගන්න විතර. ඔව්. මම CS ගන්න උගන්වන්නේ නැහැ.
හරි හැබැයි අති දක්ෂ ළමයි අපේ පන්තිය ඇවිල්ලා මෙඩිසින් ගිහිල්ලා තියෙනවා. O level වලට එකම එක ඒකක්වත් නැති එකම එක ඒකක්වත් O level වල එකම එක ඒකක්වත් නැති දරුවොත් අපි ෆස්ට් අයි එකේ මෙඩිසින් යවලා තියෙනවා. ෆස්ට් අයි එකෙන්ම A level වල ඒ තුන දාලා මෙඩිසින් යවලා තියෙනවා. ඒගොල්ලෝ මුල් වරට ජීවිතේ ඒකක් කියලා එකක් ලැබුවේ A level වල. O level වල ඔක්කොම විෂයන්ට තිබ්බේ එක්ක B එක්ක C. නමුත් ඒගොල්ලෝ ඉතිහාසෙම A කියන අකුර ගත්තේ A level වලදී. සමහර කට්ටිය O level වල එක එකක් නැතුණාට A level වල ඒ තුනක් දැන්. ඒකට අවශ්‍ය මූලික බලය බයෝ වල. මොකද ඒ මූලික බලය බයෝ වලින් දුන්නා කිව්වේ. A level පේපර් එක පුතේ පටන් ගන්නෙ බයෝ පේපර් එකත් එක්ක. A level එක්සෑම් එකේ පළවෙනි දවසේ පළවෙනියටම තියෙන බයෝ. ඕක කාට හරි දරුවෙක්ට අසාර්ථක නම් ඒ දරුවෝ බයෝ පේපර් එක අසාර්ථක නම් ඒ දරුවට ඉතින් පස්සේ තියෙන කෙමිස්ට්‍රි පේපර් එක ෆිසික්ස් පේපර් එක ඒ වයිත් එයා දරුණු අසාර්ථකතා පෙන්වන්නේ. ඇයි? එයා මේ මොහොතේත් කල්පනා කරන්නේ අයියෝ මට බයෝ පේපර් එක ලියා ගන්න බැරුණා. අයියෝ මට බයෝ පේපර් එක ලියා ගන්න බැරුණා. ඇත්තටම ඉතින් බයෝ පේපර් එක හරියට ලියා ගන්න බැරි වෙච්ච කෙනෙක්ට කෙමිස්ට්‍රි ෆිසික්ස් දෙක හොඳටම කරා කියලා වැඩකුත් නැහැ. ලංකාවේ අඩුම ගානේ මෙඩිසින් යන්න කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක සහ පිටපළාත් ඕනම එක දැන් A2යි B එකක්වත් අවම ඕනේ. A2යි B එකක්වත් අවමෙන් ඕනේ නිව් සිලබස් දරුවෙක්. නව විෂය නිර්දේශයේ දරුවට A2යි B එකක් ඕනේ. එහෙනම් ඉතින් අනිවාර්යෙන් ඒකේ ලේසිම විෂය ක්‍රියාවලිය තමයි බයෝ පේපර් එක. ඒකෙන් ඒකක් ගන්න එක හරිම ලේසි ක්‍රියාවලියක්. හැබැයි විෂය අමාරු. හරි? දැන් මේ ඕගොල්ලෝ කවුරු හරි හිතන් ඉන්නවනම් කෙමිස්ට්‍රි ඔය යන පන්තියේ සර් මාර් ලේසි උගන්වනවා. ෆිසික්ස් ලේසි උගන්න පන්ති තියෙනවද දන්නේ නැහැ. බයෝ ලේසි උගන්න පන්ති තියෙනවද දන්නේ නැහැ. කතන්දර ගොඩාක් එක්ක බයෝ උගන්න. ෆිසික්ස් පන්ති තියෙනවද දන්නේ නැහැ. ෆිසික්ස් ලේසි උගන්න. මේ ලෝකෙ මිනිස්සු පුතේ දැන් අඟහරු වල ජනාවාස හදන්න කල්පනා. අඟහරු වලට යන්න හදන්නේ. ජනාවාස හදලා පදිංචි වෙන්න. හරි? එච්චර මේ ලෝකේ තාක්ෂණය දියුණුයි. ලබන අවුරුද්දේ විතර එනකොට එන ෆෝන් එකක ඒ ෆෝන් එකේ අතේ ෆෝන් එකක් කාගේවත් නැහැ. සාක්කුවෙත් තියෙන්නේ හරියට මේ ටී-ෂර්ට් එක බොත්තමක් වගේ උපකරණයක් තියෙන්නේ. ලබන අවුරුදු වල අන්තිමේන ෆෝන් වල මයික්‍රොසොෆ්ට් සමාගම. ඒ බොත්තමක් වගේ උපකරණයක් තමයි සාක්කුව ඇතුලේ දාගන්නේ මේ බොත්තමක් විතර. ඒක කෝල් එකක් එනකොට ඒක වයිබ්‍රේට් වෙනවා. ඒතර සාක්කුවට පොඩි තට්ටුවක් දාන්න තියෙන ඇඟිල්ලේ. තට්ටුවක් දාලා මෙහෙම කරන්න තියෙන්නේ. මහපටගිල්ල කනට තියලා සුළඟිල්ල කටගාවට තියන්න තියෙන්නේ. මහපටගිල්ලෙන් ඇහෙනවා සුළඟිල්ලෙන් කියනවා. එච්චර තාක්ෂණේ ලබන අවුරුදු වෙනකොට දියුණු ලෝකේ අනේ අපි කල්පනා කරනවා ෆිසික්ස් ලේසි වෙයිද කියලා. අපි කල්පනා කරන්න ඕනේ මේ වගේ අධි තාක්ෂණික දැනුමක්, ඉහළ තාක්ෂණික දැනුමක්, ඉහළ තාක්ෂණික විෂයක්. හරි ජීවිද්‍යාවේ, භෞතික විද්‍යාව, රසායන ඉහළම දැනුම කොහොමද ගන්න මිසක් ඒකේ තියෙන බාලම දේවල් ටික ගන්න නෙමෙයි. ඇයි ලෝකෙ එච්චර වේගෙන් ඉස්සරහට යද්දි බාලම දේවල් ජීවිද්‍යාවෙන් ලේසියට ගත්ත. ජීවිද්‍යාවේ ලේසිම ටික බාලම ටික ඉගෙනගෙන. ෆිසික්ස් වල බාලම ටික, කෙමිස්ට්‍රි වල බාලම ටික ඉගෙනගෙන. කොහෙද මෙච්චර වේගෙන් යන ලෝකෙ අපි ඒගොල්ලොත් එක්ක යන්නේ? කොහොමද එච්චර අධි දැනුමක් ගත්ත කට්ටියත් එක්ක තරම් කළ රස්සාවක් ගන්න බෑ. ඉන්න ලෝකෙ වේගෙන් යද්දි අපිත් ඉහළ දැනුමක් ගන්න ඕනේ. විෂය අමාරු. ගුරුවරයෙක් කාර්යය තමයි ඒක දරුවට තේරෙන භාෂාවෙන් ඉගැන්වීම. මිසක් විෂය ලේසි වෙන්නේ නැහැ. ගුරුවරයා උගන්වලා දරුවා කැප වෙලා ඒවා ඉගෙනගෙන ඒ දෙන්නගේ සමස්ත ක්‍රියාකාරීත්වයට ගෙදර කට්ටිය උදව් කළා. අන්න එතකොට තමයි මේ ක්‍රියාවලිය සාර්ථකත්වයට පත් වෙන්නේ. ඒකට අපිට කරන්න පුළුවන් උපරිම දේවල් ටික අපි මේ මොහොතේ කරමු. අද ඉඳන් පටන් ගන්න මේ අපේ පන්තිය 2023 දරුවන් සඳහා අපේ දැනට කෙරීගෙන යන පන්තිය 2023 දැන් පන්තියක් කරගෙන යනවා. ඒ පන්තිය දැන් මාස කිහිපයක් වෙනෝනේ ආරම්භ කළා. ඒ ආරම්භ කළ මාස කිහිපයක් ගත වෙලා තියෙන පන්තියේ අද වෙනකන් කරලා තියෙන සිද්ධාන්තමය කොටස් ටික කිසිදු අඩුවක් නැතුව අද වෙනකන් කරලා තියෙන සිද්ධාන්ත කොටස් ටික කිසිදු අඩුපාඩුවක් නැතුව ඕගලන්ට අනිවාර්යයෙන්ම ඉගැන්වීම සිදු කරනවා. ඕගොල්ලෝ කවදාවත් හිතන්න එපා අනේ අපිට ඒක ඉගෙන ගන්න කිසිම අවස්ථාවක් නැති වෙයි නේද? එහෙම කිසිසේත් ඒක හිතන්න එපා. ඒ කිසිසේත් හිතන්න යන්න එපා. ඕගලන්ට හිතන් තියෙන්නේ හරි ධනංජය සර් කිව්වනේ
අපිට දැනට උගන්වලා තියෙන පාඩම් ඒ කියන්නේ O level ඉවර වෙච්ච ගමන් පටන් ගත්ත පන්තියේ උගන්වලා තියෙන පාඩම් ටික ඔක්කොම උගන්වනවා කිව්වා. ඒ විතරක් ඔයා හිතා ගන්න ඔය ඇති. ඒක කොහොමද වෙන්නේ? ඒක මගෙත් එක පන්ති ඉන්න. ඒක නිකම්ම වෙනවා. ඔයාලට තියෙන මාත් එක්ක අඛණ්ඩව මේ ක්‍රියාවලිය රැඳෙන්න. ඊට අමතරව පුතේ. දැන් 2023 පන්තිය ගත්තොත් දැනට යනවා දවස් දෙකක්. දැනට දවස් දෙකක් පන්ති යනවා. එකක් යනවා ඉරිදා. අනිත් පන්තිය යනවා බ්‍රහස්පතින්දා. ඉරිදා පන්තියේ තියෙන්නේ ඉරිදා පස්වරු 6. පස්වරු 6 ඉඳන් පස්වරු 9:30 වෙනකම්. ඉරිදා පන්තිය. බ්‍රහස්පතින්දා පන්තියේ තියෙන්නේ පස්වරු 6:30 ඉඳන් 9 වෙනකම්. 6:30 ඉඳන් 9 වෙනකම්. දැන් මොකද ඕගොල්ලෝ කරන්න ඕනේ? දැන් ඕගොල්ලෝ කළ යුතු පළවෙනි කාර්යය තමයි පුතේ අද සිකුරාදා, හෙට සෙනසුරාදා, අනිද්දා ඉරිදා. ඉරිදා ඉඳන් මෙන්න මේ පන්තියට සම්බන්ධ වෙන්න. ඔයා මගෙන් අහයි දැන් සර් ඉරිදා පන්තියට කොහොමද අපි සම්බන්ධ වෙන්නේ? අපිට මූලික දැනුමක් නැහැනේ. නෑ. ඉරිදා මේ උගන්වන කොටස් වලට අදාළව මූලික දැනුමක් අවශ්‍ය නැහැ. ඉරිදා මේ උගන්වන කොටස් වලට අදාළව මූලික දැනුමක් අවශ්‍ය නැහැ. ඉරිදා පන්තිය උගන්වන්නේ දැනට මේ පන්තියේ මේකම දරුවන්ට 2023 දරුවන්ට මේ පන්තිය තිබ්බේ. මේ පන්තිය දැනට උගන්වලා තිනවා පාඩම් දෙකක්. Unit 1, Unit 2. ඒතර දැන් මොකක්ද යන්නේ පාඩම? Unit 3. ඒතර දැන් පටන් ගත්තේ ගිය සතියක පටන් ගත්තේ අපි පාඩම 3 වෙනි පාඩම. එහෙනම් 3 වෙනි පාඩම මේ ඉරිදා ඔයා ඇවිල්ලා සම්බන්ධ වුණාම එතන ඉඳන් ඔයා කරගෙන යන්න. මෙතන ඉඳන් ඔයා කරගෙන යන්න. ඒකට පසුගිය කිසිම දවසක දැනුම ඔයාට අවශ්‍ය නැහැ. කිසිම දැනුමක් මූලික දැනුමක් ඒකට ඕනේ නැහැ. එන ඉරිදා සිට 2023 පන්තියට සම්බන්ධ වෙලා 3 වෙනි පාඩමට අදාළ સિદ્ધාන්ත ඉගෙනගෙන යන්න. එතකොට මේ මාසේ ඉරිදා කියන්නේ 3 වෙනිදානේ. මේ 3 වෙනි ඉරිදා වෙනකම් උගන්වපු સિદ્ધාන්ත ටික 2023 දරුවන්ට මේ 3 වෙනි ඉරිදා වෙනකම් උගන්වපු સિદ્ધාන්ත ටික මම අද අලුතෙන් මේ ආපු දරුවන්ට බදාදා පෙරවරු බදාදා පෙරවරු ගත්තොත් අපිට නිලංසගේ පන්ති එහෙම තියෙනවනේ උදේ නිලංසගේ පන්ති වුණාට පස්සේ පෙරවරු 7:30 9:30 7:30 9:30 කාලයේදී අන්නේ පන්තිය පැවැත්වෙනවා. 7:30 9:30 කාලයේදී එම පන්තිය පැවැත්වෙනවා. කවද්ද? බදාදා. ඒතර ඒකේ උගන්වගෙන යන්නේ මොනවද පුතේ? Unit 1, Unit 2. අන්නේ කොටස් ටික. කවද වෙනකන් කරපුවද? මේ ඉරිදා වෙනකන් කරන ටික මේ පන්තියේ 2023 දරුවන්ට 2021 ඔක්තෝබර් මාස ඉරිදා 3 වන ඉරිදා වනතෙක් උගන්වා ඇති සියලු સિદ્ધාන්ත මෙන්න මේ බදාද පන්තියේ උගන්වනවා. එඳවාට කිසිම ගැටලුවක් ඒ සම්බන්ධව මතුවෙන්නේ නැහැ. ඔයාට තියෙන්නේ මෙන්න මේ දවසේ ලබන පදාද වෙන්න කලින් මෙන්න මේ ඉරිදට පන්තියට සම්බන්ධ වෙලා 2023 පන්තියට සම්බන්ධ වෙලා මෙන්න මේ સિદ્ધාන්ත කොටස් ටික 3 වෙනි පාඩමේ ඉඳන් ඔයා දිගටම අපේ දසදහස් ගණක් ඉන්නවා 2023 දරුවෝ ලංකාවේ ජීවිද්‍යා පන්තිය ඇතුලේ ඉන්න වැඩිම ශිෂ්‍ය ප්‍රමාණය ඉන්නේ මේ වෙනකොට 2023 සඳහා මෙන්න 2022 සඳහා ලංකාවේ ජීවිද්‍යා විෂයේ වැඩිම සිසුන් සහභාගී වෙන පන්තිය 2021 ප්‍රශ්න පත්‍ර පන්ති පේපර් ක්ලාස්. ඒක තියෙන්නේත් අපිට. 2021, 2022, 2023 ඒ තුනේම වැඩිම ශිෂ්‍ය සහභාගීත්වය සහිත පන්ති මාලාව අපි නිර්මාණය කරේ. අධික කැපවීම අපි දෙගොල්ලගේ දරුවන්ගේ සමගි. ඒ 2023 අධික දසදහස් ගණන් සිසුන් අතරට ඔයාට එන්න ඕන හින්දානේ ඔයා මේ අද පන්තිර සහභාගී වුණේ.
නමුත් අද පස්වරු 6ට පන්ති පටන් ගන්න තිබ්බට නමුත් ගොඩක් දරුවෝ ඇමතුම් දෙමින් පැවසුවා මේ අයහපත් කාලගුණ තත්ත්වින්ද සිග්නල් වල ගැටලු පවතිනවා. ඉතින් පන්තිය පොඩ්ඩක් ප්‍රමාද කිරීමක් කරන්න කියලා. දෙමාපියෝ ආයතනයට කතා කරලා කිව්වා. සමහර දරුවන්ට නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒකට සම්බන්ධ වෙලා හිටිය ගොඩක් පිටපළාත් දරුවෝත් ඉන්නවා. ඒ හින්දා අපිට පොඩ්ඩක් පන්තිය පැයක ප්‍රමාදයක් කරන්න සිද්ධ වුණා. රයිට්. එහෙනම් ඔන්න අපි දැන් මූලික දේවල් ටික ඔයාලට කිව්වා. මොනවද මූලික දේවල් ටික ආයිත්? ඉරිදා සිට අපේ සාමාන්‍ය පන්තියට සහභාගී වන්න. අද උගන්වන්නේ පළවෙනි පාඩමේ සිට ඉදිරියට ඒක පැවැත්වෙන්නේ බදාදා පෙරවරු 7:30 9:30 කාලේ. රයිට්. එන ඒ කොටස් ටික මම මුලින්ම ඔයාලට පැහැදිලි කිරීමක් කරා. දෙවෙනි කාරණා. මේ පාර විභාගේ 2021 විභාගේ. දැන් නොවැම්බර් මාසේ තියෙනවා කියලා තියෙනවා. කට්ටිය කෙනෙක් දෙසැම්බර් වෙයි, තව කට්ටිය කෙනෙක් ජනවාරි වෙයි. ඔක කවදා හරි එක තියයිනේ. අපි ඒක කල්පනා කරලා වැඩක් නැහැ. මොකටද කියන්න හැදුවේ? සාමාන්‍යයෙන් ගත්තොත් අපි විභාගයකට ප්‍රථම අඩු ගන්න 2023 විභාගේ තියෙන අගෝස්තු කියලා අපි උපකල්පනය කරොත් සාමාන්‍ය පුතේ අපේ පන්තියේ සිද්ධාන්ත උගන්වලා ඉවර වෙන්නේ 2023 පෙබරවාරි අන්තිම. ඒ කියන්නේ මාර්තු මුල් සතිය වෙනකොට අපි 2023 දරුවන්ට සියලු සිද්ධාන්ත උගන්වලා අවසන් කරනවා. ඒ වෙනකොට විශාල ප්‍රමාණයක් ප්‍රශ්න පත්‍රත් අපි ලියලා ඉවරයි. එතකොට එදා ඉඳන් සර් මොකද කරන්නේ? එදා ඉඳන් කරන්නේ අපි වැඩ දෙකක් කරනවා. එකක් සිලබස් එක නැවත මුල සිට උගන්වනවා. තවත් අතිරේක පන්තියක් යොදාගෙන වෙනදට වඩා වේගෙන් සිලබස් එක නැවත මුල සිට ඉගෙනීම සිදු කරනවා. එතකොට මාර්තු අප්‍රේල් මැයි වගේ මාස 3ක වගේ කාලයක් අරගෙන අපි සිලබස් එක දෙවන වරට උගන්වලා මැයි මාසයේ අන්තිම වෙනකොට ඒක ඉවර කරනවා. ආයෙත් මාස දෙකක් තියෙනවා. ඒ මාස දෙකේ මොකද කරන්නේ? ඒ මාස දෙකේ කරන්නේ මිශ්‍ර අභ්‍යාස. ඒ කියන්නේ සමස්ත සිලබස් එකේ තනින් ප්‍රශ්න කොටස් අරන් සාකච්ඡා කරනවා. ඒ කියන්නේ සිලබස් එක ආසන්නව විභාගයට ප්‍රථම 3 වරක්. සිලබස් එක ආසන්නව විභාගයට ප්‍රථම 3 වරක් අපි විසින් සාකච්ඡා කරනවා. ආසන්නව 3 වාරයක්වත් සාකච්ඡා කරනවා. එතකොට ඔයාලට හිතෙනවනේ ඔයාව අසාර්ථක වෙන්න ඉඩක් තියෙයිද? තියෙන්න බෑ. කොහෙද අසාර්ථක වෙන්න ඉඩක් තියෙන්නේ? ඒ සියලු අසාර්ථක වෙන්න තියෙන අවස්ථා ටික සියලු අසාර්ථක වෙන්න තියෙන අවස්ථා අපි මේ වෙනකොට දෝෂ භංග කරලා තියෙනවා. ඔයාලට ඒ දෝෂය බලපාන්නේ නැහැ. ඔයාලට උපරිමයට ගෙනියන්න පුළුවන් සැලසුම් අපි හදලා කටවචන වලින් කියලා නෙමෙයි පුතේ. ලංකාවේ ප්‍රථමයා දෙවනියා ගිය අවුරුද්දේ කොළඹ ගම්පා මුල් 10 9 දෙනෙක් ඇතුළු ශිෂ්‍යයන් 1000 ගානක ප්‍රතිඵලයක්. මෙඩිසින් ගිය දරුවන්ගේ 50ක ප්‍රතිඵලයක්. ඒ අර අනිත් බයෝගුරු කියන විදිහටම 1100ට පොඩ්ඩක් තමයි වැඩි. මාත් කියන්නේ 1100 පොඩ්ඩක් තමයි අපිත් වැඩි. අපි කවදාවත් 1400 කිව්වේ නැහැ. 1400ක් අපෙන් ගියේ නැහැ. අපෙන් ගිය උපරිම මෙඩිසින් ගිය දරුවෝන්ගේ ගාන ලංකාවේ 2000කට කිට්ටුව අපෙන් ගිය එකෙන් 1100 විතර කිට්ටු ප්‍රමාණයක් තමයි. ඔය ඉතුරු ගුරුවරු 50ක් විතර අතර තමයි ඉතුරු දරුවෝ 900 විතර බෙදෙන්නේ. 900 විතර බෙදලා යනවා. හරි. ඒතර සාමාන්‍යයෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතුරු දරුවෝ 900ක් විතර මේ වගේ ප්‍රමාණයකින් බෙදලා ගියාම මොකද වෙන්නේ කියලා. හරි. රයිට්. එතකොට මේ විදිහට ඔයාව අපි අති දක්ෂයෙක් කරන්න මම කියන්නේ මේ වගේ පොඩි ප්‍රතිඵලයක සමාජිකයෙක් වෙලා වැඩක් නැහැ. ඇයි? අහඹු ලෙස ප්‍රතිඵල ලබන පන්තියක දක්ෂයෙක් වෙන්න කාටත් පුළුවන්. රයිට්. අපි කියන්නේ එහෙම නෙමෙයි. ඒ 2යි B එක ගන්න හිටපු එක්කෙනා අපි A 3ට කියනවා. C 3ක් ගන්න හිටපු එක්කෙනා B 3ට ගෙනල්ලා B 3න් A 3ට කියනවා. ගම්පහ කොළඹ දිස්ත්‍රික්කවල 50 විනිය වෙන්න හිටපු එක්කෙනාව 10 විනිය ගන්නවා. 10 විනිය වෙන්න හිටපු එක්කෙනාව පළවිනිය ගන්නවා. අන්නේ ඒ මට්ටමට මම උගන්වනවා. ධනංජය සර්ගේ වචනෙන් මේ ඔය අනික් ගුරු කියන වචනෙන් කො ධනංජය සර් උගන්වන්නේ ළමයින්ට මේ AB වලට විතරයි. ඔව්. ආයෙත් මම කියනවා AB වලට විතරයි. කවුරු හිතන් ඉන්නවනේ අනේ S එකක් හරි ගන්න ඕනේ ඇවිල්ලා අනේ එන්න එපා. බොරු වැඩ. S ගන්න මගේ පන්තියෙන් එපා. මං
ඉස්සල්ලාම ඔයාව ගේන්නේ S එකේ ලකුණු මට්ටම 40ට. ඊළඟට තව උගන්න පේපර්ස් කර කර ගේන්නේ 55ට 100කට. ඊළඟට තව වැඩ කර ගේනවා 65 B එකට. ඊළඟට තව වැඩ කර 2023 මාර්තු වෙනකොට ඔයාව ගේනවා ලකුණු 85 අතර සීමාවට. ඒ මගේ විදිය. ඒකට ඔයාලට කැපකිරීම කරන්න වෙයි. අනිවාර්යයෙන්. හරි? අනිවාර්යෙන් කැපකිරීම කරන්න වෙනවා. මොකද මේ අපි දෙකොල්ල මිත්‍රව නෙමෙයිනේ. හරි? කොහොමද මචං කොහොමද ප්‍රතිඵල නියමයට වැඩ කරපන් එහෙම කියන්නේ නෑ. ඒ මගේ විදිය. මම මේ පුතේ කරන්නේ වගකීම. මං ඒකට සල්ලි ගන්න. ඕගොල්ලන්ගේ අම්මලා කුඹුරු කළා හරි ඉංජිනේරින් හරි ඩොක්ටර් හරි වඩු බාස් හරි මොන හරි කළා මට සල්ලි ගෙවන්න. ඒ වෙනුවෙන් මම ඒ මිනිස්සු හිතන ප්‍රමාණය වගේ 100 ගුණයක් ඒ මිනිස්සුන්ගේ දරුවෝ වෙනුවෙන් කරන්න ඕනේ. හරි? ඒ මිනිස්සුන්ගේ දරුවෝ වෙනුවෙන් අපි කළ යුතුමයි. ඒක එහෙමමයි. හරි? මම හැමදාම පන්තිවල කියන දේ පුතේ මේ ඇඳන් ඉන්න ටී-ෂර්ට් එකද අපිට තියෙන ගෙවල් දොරවල්ද යන වාහනද ඒ සියල්ල අරන් දුන්නේ අපේ තීරි දරු ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා දරුවෝ පන්ති ආපු හින්දානේ අම්මලා තාත්තලා කාඩ් ගත්තේ. ඒවෙන් තමයි. හරි? ලංකාවට එන්නේ මොන වාහනයක්ද අලුතෙන් මං ගන්නවා. ඔව්. ඒකට ධනංජය සල්ලි දුන්නේ ඔය අහිංසක මිනිස්සු. ඔය අයිලන්ඩ් ෆස්ට් අයිලන්ඩ් සෙකන්ඩ් වෙච්ච හරි ඒ තුනක් ගත්ත දිස්ත්‍රික් පළවෙනියා වෙච්ච ලංකාවේ පළවෙනියා වෙච්ච 50 වෙනියා වෙච්ච 100 වෙනියා වෙච්ච ඒ ඔක්කොමල්ලගේ අම්මලා තාත්තලා දුන්න සල්ලි තමයි ඔය සර්ට හිතේ විදියට වියදම් කරන්නේ. හරි? දැන් කාට හිතනවා මේ අලුතෙන් එනකොට එකක් මෙයා ගන්න ඕනේ. ඒක එනකොට මෙහෙමයි. හරි? කීයක් වුණත් ගන්න. ඔව් ගන්නවා. ඒකට මට ලොකු බලයක් දීලා තියෙන වටේ මිනිස්සු ටිකක් එකතු වෙලා. කවුද? අපේ පන්තිවල දෙමාපියෝ. ඒ මිනිස්සු දුන්න බලය තමයි මම යොදවන්නේ. හැබැයි මේ මිනිස්සු දුන්න දේ වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිමේ හැමදාමත් මං කළා තියෙනවා අදත් කරනවා. එහෙමනම් අපි යමු අපේ පාඩමට. දැනට පුතේ අපේ සිලබස් එක ගත්තොත් එහෙම සිලබස් එකේ තියෙනවා පුතේ පාඩම් වලින් ගත්තොත් පාඩම් 10ක්. සිලබස් එකේ පාඩම් 10ක් තියෙනවා. මොනවද සිලබස් එකේ තියෙන පාඩම් 10යි. මෙන්න පළවෙනි පාඩම. ඒකේ තියෙන්නේ ජීව විද්‍යාව හැඳින්වීම. දෙවනි පාඩම. ඒකේ තියෙන ජීවයේ රසායනික පදනම. ඒකෙන් මොනවද ගැනද ඉගෙන ගන්න තියෙන්නේ මේ පළවෙනි එකේ? ජීව විද්‍යාව කියන්නේ මොනවද? ජීවීන් පෙන්වන ලක්ෂණ මොනවද? ජීවීන් නොපෙන්වන ලක්ෂණ මොනවද? අන්න ඒ කියන්නේ ජීවය ගැන ඉගෙන ගන්න තියෙනවා. හරි? ජීවීන් පෙන්වන නොපෙන්වන ලක්ෂණ ගැන ඉගෙන ගන්න තියෙනවා. ජීවීන් වෙනස් වෙන්නේ කොහොමද? තව ජීවියෙක්ගේ හැඩයෙන් වෙනස් වෙනවා. ඉන්න පරිසරයෙන් වෙනස් වෙනවා. අන්න මූලික දේවල් ටිකක් අපි මේක ඉගෙන ගන්න. දෙවෙනි පාඩමේ ඉගෙන ගන්න ජීවයේ හදන රසායනික පදනම. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් ගැන, ප්‍රෝටීන ගැන, ලිපිඩ ගැන. රසායනික සහ මොන පදනම? සෛලීය පදනම. රසායනික පදනම සහ සෛලීය පදනම. සෛලීය පදනම. මේක මොනවද ඉගෙන ගන්න? ශාක සෛල ගැන, සත්ව සෛල ගැන, බැක්ටීරියා සෛල ගැන අන්න අපි මේ පාඩමේ ඉගෙන ගැනීම සිදු කරනවා. තුන්වෙනි පාඩම. ඒකේ තියෙන පුතේ මේ ලෝකේ ඉන්න ජීවීන්ගේ විවිධත්වය. ශාක, බ්‍රාෆයිටා, ටෙරොෆයිටා වගේ ශාක ගැන. සිලෙන්ට්‍රේටා, ඇනිමාලියා, එතනින් ගියාට පස්සේ සිලෙන්ට්‍රේටා ඉන්නවා, ප්ලැටිහෙල්මින්තස් ඉන්නවා, ආත්‍රපෝඩා, තව කවුද ඉන්නේ? ඇනලිඩා, කෝඩේටා වගේ සත්ත්ව වංශ ගැන. විවිධ ඇල්ගී වර්ග ගැන, විවිධ ශාක ගැන, විවිධ දිලීර ගැන අන්න ඉගෙන ගන්න අපි විවිධත්ව පාඩම යටතේ. හතරවෙනි පාඩම. හතරවෙනි පාඩම යටතේ අපි ඉගෙන ගන්නවා හතරවෙනි පාඩම යටතේ අපි ඉගෙන ගන්නවා මොකද්ද? ශාක ආකාරය. ශාක ආකාරය. මොකද්ද? ශාකවල ව්‍යුහය, ශාකයක අභ්‍යන්තර ව්‍යුහය, ශාකයක උත්සේදන ක්‍රියාවලිය, ශාකයක උස යන ක්‍රියාවලිය, ශාකයක් තුළ ශෛලමය ඔස්සේ ජලය යන්නේ කොහොමද? ෆ්ලෝයම ඔස්සේ ආහාර යන්නේ කොහොමද?
ඔන්න ඒක ශාකාකාරයේ පාඩම. පස්වෙනි එක සත්ව ආකාරය. ඒක ඉගෙන ගන්නේ ඔයාගේ දේහේ මගේ දේහේ තියෙන විවිධ පද්ධති ගැන. ස්නායු පද්ධතිය, තව බහිශ්‍රාය පද්ධතිය, ප්‍රජනක පද්ධති, ශ්වසන පද්ධති, අස්ථි පද්ධති ආදී දේහේ තියෙන විවිධ පද්ධති වර්ග ගැන අපි ඉගෙන ගන්නවා. මොකද්ද පාඩම? සත්ව ආකාරය යටතේ. අංක 6. අංක 6 6වෙනි ඒකකයේ පුතේ ප්‍රවේණි විද්‍යාව. ඔයාලා දෙමාපියන්ගේ ලක්ෂණ කාට යනවද? දරුවන්ට යනවා. මොන ඔස්සේද යන්නේ? දෙමාපියන්ගේ ලක්ෂණ දරුවන්ට යන්නේ මොන ඔස්සේද? ජාන ඔස්සේ. දෙමාපියන්ගේ ලක්ෂණ දරුවන්ට ගමන් කරන්නේ ජාන ඔස්සේ. කොහොමද දෙමාපියන්ගේ ලක්ෂණ දරුවන්ට ජාන ඔස්සේ ගමන් කරන්නේ? මේ විදිහට දෙමාපියන්ගේ ලක්ෂණ දරුවන්ට යනවට අපි කියන්නේ ආවේණීය කියලා. මොකද නම? ආවේණීය. දෙමාපියන්ගේ ලක්ෂණ දරුවන්ට යනවට කියන්නේ ආවේණීය. ආවේණීය කොහොමද සිද්ධ වෙන්නේ කියලා විස්තර කරන්නේ මොන විද්‍යාවෙන්ද? ප්‍රවේණි විද්‍යාවෙන්. ආයි කියන්න මට. දෙමාපියන්ගේ ලක්ෂණ දරුවන්ට යනවට කියන්නේ මොකද නම? ආවේණීය. මේ විදිහට ආවේණීය කොහොමද වෙන්නේ කියලා විස්තර කරන විද්‍යාව ලෝකෙට හඳුන්වලා දුන්නේ මෙන්ඩල් නේ. ග්‍රෙගර් ජොහන් මෙන්ඩල්. ඒකට කියන්නේ ප්‍රවේණි විද්‍යාව. ඒකේ නම ප්‍රවේණි විද්‍යාව. අංක 7. අංක 7 අපි ඉගෙන ගන්න පුතේ අණුක ජීව විද්‍යාව. ඒ මොනවද? මේ දවස්වල වැඩියෙන්ම ඇහෙන කතා. මේ දවස්වල කියනවා අප්‍රිකානු ප්‍රභේදේ, කොවිඩ් අප්‍රිකානු ප්‍රභේදේ ලංකාවේ තියෙනවා. ඉන්දියන් ප්‍රභේදේ ලංකාවේ තියෙනවා. එංගලන්තේ ප්‍රභේදේ ලංකාවේ තියෙනවා. කොහොමද අපි එංගලන්තේ ප්‍රභේදේ ලංකාවේ තියෙනවා කියලා දැනගත්තේ? අප්‍රිකානු ප්‍රභේදේ ලංකාවේ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? ඒ වාට කලින් මීට කාලයකට කලින් A level කරපු උදාහරණ අපේ 2012 බැච් එකේ සෙට් එකක්ම උතන ඉන්නවා. අපේ 2012 බැච් එකේ සෙට් එකම ජපුරෝන් යුනිට් එකේ ඉන්නවා. අපේ 2012 බැච් එකේ නීලිකා මලවිගේ ආචාර්යවරිය යටතේ අපි ඉගෙනගත්ත විශිෂ්ටයෝ ටිකක් ඒ කණ්ඩායමේ ඉන්නවා. කොහොමද අප්‍රිකානු ප්‍රභේදේ ලංකාවේ තියෙනවා කියලා හොයාගත්තේ? අප්‍රිකාවෙන් ආපු ටීම් එක පරීක්ෂා කළාද? සවුත් ඇෆ්‍රිකන් ටීම් එක පරීක්ෂා කරලා හොයාගත්ත අප්‍රිකානු ප්‍රභේද ලංකාවේ තියෙනවා නෑ. ඒකද කරන්නේ පුතේ ලංකාවේ කොවිඩ් වැළඳුණු රෝගීන් ගන්නවා. ඒ රෝගීන්ගෙන් සාම්පල් ගන්නවා. ඒ සාම්පල් වලින් ගන්නවා COVID-19 වෛරස් එකේ තියෙන පුතේ වෛරස් එක ගත්තොත් මේනේ COVID-19 වෛරස් එක කියලා හිතන්න. ඒ COVID-19 වෛරස් එක ඇතුලේ තියෙන පුතේ RNA අණුවක්. RNA අණුවක් තියෙනවා. එතකොට මේ ඕනම RNA නැත්තම් DNA වල ඔයා දන්නව නේද මෙහෙම එකක් තියෙනවා කියලා. මොනවද ඒ නම? ඇඩිනින්, ගුවනින්, සයිටෝසින්, යුරසිල්. හෙවත් මොනවද ඒවට කියන්නේ අපි? නයිට්‍රජනීය භස්ම. මොනවා සහිතයිද? නයිට්‍රජනීය භස්ම තියෙනවා. ඉගෙනන් තියෙනව නේද? රයිට්. දැන් කරන්නේ මේ COVID-19 අපේ පාඩම ලස්සන පාඩමක්. දැන් මට කියලා දෙන්නම් වෙලාව මදි. මම නිකන් පොඩ්ඩක් කියන්න. COVID-19 වෛරස් එකේ තියෙන වෛරස් එකක් ගත්තොත් එයාගෙත් තියෙන RNA අණුවක් නැත්නම් DNA. RNA නැත්නම් DNA වල තියෙන භස්ම. COVID-19 වල තියෙන RNA. adenine, cytosine, guanine, adenine, cytosine, guanine. හෙවත් ඔන්න මම භස්ම අණු පිළිවෙල ලිව්වා. මොනවද භස්ම අණු පිළිවෙල? adenine, cytosine, guanine, adenine, cytosine, guanine කියලා මම භස්ම අණු පිළිවෙල ලිව්වා මේ. COVID-19 වැළඳුණු රෝගියෙක්ගේ භස්ම අණු පිළිවෙල අපි ගත්තා. අරගෙන ඒක අපි දානවා COVID-19 අප්ඩේට් ඒවා මේ එකතු කරන්න අන්තර්ජාල වෙනම ලෝක සෞඛ්‍ය WHO එකෙන් වෙනම සයිට් එකක් හදලා තියෙනවා. ඒතර ලංකාවේ COVID-19 වැළඳුණු රෝගීන්ගේ COVID-19 වෛරසයේ තියෙන භස්ම අණු පිළිවෙල අපි එකට දානවා. එතකොට එංගලන්ත කට්ටියත් ඒක දානවා. ඉන්දියාවේ කට්ටියත් ඒගොල්ලන්ගෙන් අලුතෙන් හැදෙන වෛරස් වල භස්ම අණු පිළිවෙල දානවා. අපිට පේනවා අපි දාපු භස්ම අණු පිළිවෙලකින් යම් රෝගියෙක්ගේ ඇතුළේ තිබ්බ වෛරසයේ භස්ම අණු පිළිවෙලට සමාන භස්ම අණු පිළිවෙලක් ඉන්දියාවේ රෝගියෙක්ගෙත් තියෙනවා කියලා ඒගොල්ලන්ගේ
සයිට් එකේ ඒගොල්ලෝ දාලා තියෙනවා. ඒතකොට අපිට පේනවා ඉන්දියානු ප්‍රභේදයක් ලංකාවෙත් තියෙනවා. හරි. නැත්තම් මේ වෛරස් එකක් දැකලා මේක ඉන්දියන් කියලා කියන්න බෑනේ වෛරස් එක බලලා. වෛරසේ භස්මාණු පිළිවෙල බලන්න. භස්මාණු පිළිවෙල සමාන වුණාම ඉන්දියාවේ ඉන්න කට්ටිය අපෙත් තියෙනවා. ලෝකයේ ඉන්න ගොඩාක් වෛරස් ප්‍රභේද COVID-19 සම්බන්ධව ලංකාවේ ඉහළ කීර්තියක් අත් කරගෙන ඉන්නවා මේ වෙනකොට. COVID-19 වෛරස් ප්‍රභේද ලෝකෙ පුරාම ඉන්න බොහෝ ඒවා ලංකාවෙත් ඉන්නවා. එම විශිෂ්ට තත්ත්වයක තියෙන රටක් තමයි ලංකාව. එතකොට ඔන්න ඒ වගේ වසංගත තත්ත්ව පිළිබඳ අධ්‍යයනය කිරීමේ ක්‍රියාවලියට. තව ඔයාලට මේ දවස්වල හොඳටම ඇහෙන ක්‍රියාවලියක් තමයි PCR polymerase chain reaction. PCR ක්‍රියාවලිය කරන්නේ කොහොමද? ඒකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද? අන්න ඒව ගැන ඉගෙන ගන්න. ඒ සියල්ලටම අවශ්‍ය මූලික දැනුම ලබා දෙන පාඩම තමයි ලස්සන පාඩමක් අණුක ජීව විද්‍යාව. ඊට පස්සේ අපි යනවා අංක 8 පරිසරයට. මොකද්ද අපි කියන්නේ රැම්තිස්සම කියන සින්දුවකින් පරිසරය, සිරිසරය, සුවබරය, පැහැසරය. පරිසරය, සිරිසරය, සුවබරය, පැහැසරය යනවා එහෙම තියෙනවද? සින්දුවක් අහලා. ලංකාව තරම් අද්විතීය පරිසර වෙනස් වීම සහිත රටක් මම දැකලා තියෙන ලෝකේ ගැලපගස් දූපත්වල විතරයි. ඒ ගැලපගස් දූපත් මම අධ්‍යයනය කරන්න කලින් අධ්‍යයනය කරපු පුද්ගලෙක් හිටියන්නේ නේද? කවුද? ඔයගොල්ලෝ දන්නේ කෙනා. මොකද ගියේ බීගල් නැවේ සංචාරයේ ගියපු චාල්ස් ඩාර්වින්. චාල්ස් ඩාර්වින් ඇයි ගැලපගස් දූපත් අධ්‍යයනය කරේ? ගැලපගස් දූපත් වල එක පැත්තකින් කඳු යායවා අනිත් පැත්තෙන් ඇමසන් නදිය ගලාගෙන එක පැත්තකින් ඇමසන් වනාන්තරය අනිත් පැත්තෙන් කඳු යාවල් මිටියාවල් ගලන ගඟවල් සාගර කලාපය ඒවා ඊටාම කුඩා සීමාවක් තුළ මේ කිලෝමීටර් 10ක් ගියාම සාගරයක් තව කිලෝමීටර් 10ක් විතර ගියාම කන්දක් තව කිලෝමීටර් 10ක් වුණා ලොකු ගඟක් ඒ ඔක්කොම ගැලපගස් වල ඊටා කුඩා කලාපයක හම්බ වෙනවා ඒ වගේ ලංකාවට එන්නකෝ ලංකාව කොළඹින් පටන් ගන්නකෝ. කොළඹ ඉඳන් රත්නපුරට යනකොට තෙත් කලාප. රත්නපුරේ ඉඳන් උඩවලව හරියට කතරගම හරියට යනකොට උඩවලේට යනකොට වියලි. උඩවලේ ඉඳන් කතරගමට යනකොට අර්ධ ශුෂ්ක. කතරගමින් අපි ගියා වැල්ලවායට වැල්ලවායෙන් ගියා බණ්ඩාරවලට බණ්ඩාරලේ නෝල්ලියට කඳුකර. එක දවසේ පැය කීපයක් ඇතුලේ තෙත් වියලි අර්ධ ශුෂ්ක ශීත ඔය කියන සියලු දේශගුණ තත්ත්ව පැය කීපකින් අධ්‍යයනය කරපනවා ලෝකේ වෙන රටවල් නැහැ පුතේ. ගැලපගස් දූපත්තිය. ඒ වගේ ලෝකේ අසාමාන්‍ය පාරිසරික ලක්ෂණ සහිත අධික ජෛව විවිධත්වයක් සහිත රාජ්‍යයක් තමයි ලංකාව. ඒ ලංකාවේ අධික ජෛව විවිධත්වය විනාශ වුණත් ඉතිරිව පවතින ජෛව විවිධත්වය පිළිබඳව අපි මේ පරිසරයේ පාඩමේදී අදාරමු. ඒ විතරක් නෙමෙයි. ඒ පරිසරයේ පාඩම ඉගෙන ගන්න ඕගොල්ලොන්ට මාත් එක්ක යන්න පුළුවන් ලෝකයේ තියෙන විවිධ පරිසර පද්ධති කරා. ඒ විවිධ පරිසර පද්ධති ගැන කියනකොට ඒවයේ නිකම් මේ YouTube එකේ තියෙන වීඩියෝ එකක් මම දාන්නේ නැහැ. මොකද YouTube එකේ තිබ්බ වීඩියෝ එකක් සර් දාලා නිකන් ඉන්නවා කියලා. නෑ. ඒ සමහර වීඩියෝ අපි ගත්තේ ඒවා තියෙන. අපි විසින්ම ලෝකයේ විවිධ පරිසර පද්ධති අධ්‍යයනය කරලා අපි විසින්ම සකස් කරන ලද වීඩියෝ. එහෙම නැත්නම් මාත් එක්ක කැම්පස් එකේ එකම බැච් එකේ හිටපු කට්ටිය ඒගොල්ලෝ අද වෙනකොට ඉන්නේ ලෝකේ විවිධ රටවල. සමහර කට්ටිය ඉන්නේ මේ වෙලාවේ මිසිසිපි. නැත්නම් බයිකල් විල. ඒ බයිකල් විලේ මිරිදිය මත්ස්‍ය ප්‍රජාව අධ්‍යයනය කරනවා. තව කට්ටියක් ඇමසන් වනාන්තරය ඇතුලේ උභයජීවීන්ගේ ව්‍යාප්තිය පිළිබඳ අධ්‍යයනය කරනවා. තව කට්ටියක් ඩෙන්මාර්ක්ගේ කඳුකර පරිසර පද්ධතිවල උරග විශේෂ ගැන අධ්‍යයනය කරනවා. අන්න ඒ වගේ සජීවී කියන්නේ මේ වර්තමානයේ පරිසරයේ පවතිනා වූ සංසිද්ධි නැසුරින් ලෝක පරිසර පද්ධති ගැන අපිට උගන්වන්න තියෙන පරිසරයේ ඒව උගන්වන්න නිකම්ම YouTube කැලලක් දාලා නෙමෙයි එක්කෝයි මම විසින් ගත්ත දේවල් මම ගිහිල්ලා ගත්ත කොමගේ මිත්‍රයන් විසින් ලබාගත්ත මේ නූතන ක්‍රියාවලි නූතන පරිසර පද්ධති පවතින ස්වභාව තමයි අපි ඒකදී ඕගොල්ලොත් එක්ක උගන්වන්නේ. ඒතකොට ඒවා මම ඒවා දැකපු දේ එලෙසින්ම වාට ඔයාගේ නිකන් සිතේ හරි සිතේ ඇලස්කාව මැවෙයි. සිතේ ගැලපගස් දූපත් මැවෙයි. සිතේ ඩෙන්මාර්ක්ගේ කඳුකර වනාන්තරයක ඇවිදගෙන යන බව හැඟෙයි. ස්විට්සර්ලන්තේ
සම්පූර්ණයෙන් වීදුරු වලින් ආවරණය කරන දුම්රියක ඔයා ගමන් කරනවා වගේ වාට හිතෙයි අපි පරිසරයේ පාඩම ඉගෙන ගන්න වෙලාවට. රයිට්. අපි 9 වෙනි පාඩම. 9 වෙනියට අපි ඉගෙන ගන්න පොතේ පාඩම ඔන්න පාඩම ඒ වගේම මනරම් පාඩමක් ශුද්‍ර ජීවිතය. ඔයගොල්ලන්ට මේ දවස්වල ජනප්‍රියම වෛරස් නේද? COVID-19 වෛරස්. ඇත්තටම වෛරස් වලින් හදන රෝග මොනවද දන්නවා තියෙනවා? COVID-19 විතරද? ඒ පොලියෝ, ජල බීතිකා, ඒඩ්ස්. ඕකෙන් ඔයා හිතන්නේ අනිවාර්යෙන් මැරෙන ලෙඩේ මට කියන්න බලන්න. අනිවාර්යෙන් මැරෙනවම. හරි ඔන්න බලමු ගාගේ ජීවිතය දැනුම. ඔයා කියන්න බලන්න. අනිවාර්යෙන් මැරෙන COVID-19ද, පොලියෝද, ඒඩ්ස්ද, ජල බීතිකාවද? මොනවා කියන්න බෑ. මොකද හිතන්නේ? පොලියෝ වලින් නම් මැරෙන්නේ. COVID-19 ඒ කියන්නේ මැරෙන්න පුළුවන්. නොමැරෙන්නත් පුළුවන්. ඒඩ්ස් වලත් මැරෙනවා. සමහර කට්ටිය ඒඩ්ස් ඇදිලා මැරෙන්නේ ඒඩ්ස් ඇදෙන්නේ 60 දී විතර. දැනගන්නේ තව අවුරුදු 10ක් ගිහලා 70 දී විතර. මැරෙන්නේ 80 දී විතර. කොහොමද 80 දී මැරෙනවනේ ඉතින්. 80 90 වෙනොත් මිනිස්සු මැරෙන ගොඩක් අය. කොහොම මැරෙනව? ඒතවා දන්නවද? ජල බීතිකාව. සාමාන්‍ය වහරේ කියවෙන්නේ පිස්සු බලු රෝගය කියලා නේද? පිස්සු බලු රෝගේ හැදිච්ච මිනිස්සෙක් නම් ජීවිතේ අවුරුදු ගණන් ඉන්නේ උපරිම දවස් 2ක් 3ක් 4ක් ඒ ඉන්නේ බුරබුරින්. හරි බල්ලෙක් වගේ බුරබුර තමයි. ඔය බල්ලෙක් වගේ බුරබුර ඉන්නේ කොහොමද කියලා. හරි බල්ලෙක් වගේ බුරබුර ඉන්නේ ඇයි? ඒ වෛරස් එක අධිකව හානි කරනවා මෙන්න මේ පල්ලෙහා තියෙනවා වගේ සොර තන්ත්‍ර වලට. මේ උගුරු ඇටයක් තියෙනවනේ පිරිමි ළමයින්ගේ. පේනව නේද? පිරිමි ළමයින්ගේ උගුරු ඇට. ගෑනු ළමයින්ට උගුරු ඇට නැද්ද? ගෑනු ළමයින්ට උගුරු ඇට නැහැ. පිරිමි ළමයෙක් වැඩි වියටපත් වුණා කියලා දැනගන්න තියෙන එකම ක්‍රමය නේද? උගුරු ඇටේ පිටතර නිරාය. අනේ ඉතින් ඕක ගෙදර කට්ටියට කියනවා අම්මට කියනවා තාත්තට කියනවා තාත්තේ බලන්නකෝ මගේ උගුරු ඇටය එළියට ඇවිල්ලානේ මොකද? දවල්ට කාලා නිදා ගන්න කියලා. තර රැයට කාලා නිදා ඒක එච්චර. ගෑනු ළමෙක් වැඩි වියටපත් වීම ලංකාවේ ඊට වඩා අති දැවැන්ත ක්‍රියාවලියක් නේද? හරි අති මනරම්ම සමරණ ක්‍රියාවලියක්. ඒකින් පිරිළම ඇත්තටම අසාධාරණ ලක්ුණේ. කමන්නේ. මේ උගුරු ඇටේ කියන්නේ මොකද්ද? උගුරු ඇටේ කියන්නේ පුතේ ඔය අහල් තියනව නේද? වොයිස් බොක්ස් සොරාලය. මෙන්න මේ සොරාලේ කියන්නේ වොයිස් බොක්ස් එක ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ සොරාලේ නැත්නම් වොයිස් බොක්ස් එක. අපි તો මේක තමයි වොයිස් බොක්ස් එක කියලා. මේක නම් ඒ වොයිස් බොක්ස් එක ඒ බොක්ස් එක වටේට ආවරණයක් තියෙනවා. ඒ ආවරණේ ඉස්සරහ පැත්තේ බිත්තිය තමයි තයිරොයිඩ් කාටිලේජ්. තයිරොයිඩ් කාටිලේජ්. අන්නේ තයිරොයිඩ් කාටිලේජ් එක තමයි ඔය ඉස්සරහට පොඩ්ඩක් නිරලා ඇවිල්ලා තියෙන්නේ. උගුරු ඇටේ කියලා. ඔය මෙතනට අත තියන්න. එතනට අත තියාගෙන කතා. එතනට අත තියාගෙන කතා කරන්න බෑනේ. අයි කතා කරන්න බැරි. එතනට අත තියාගෙන කතා කරන්න බැරි. එතන තමයි සොරාලේ. එතන තමයි තියෙන සොර තන්ත්‍ර. vocal cords. සොර තන්ත්‍ර තියෙන එතන. ඒ සොර තන්ත්‍ර එතන තියෙන හින්දා මේව තද කරපු ගමන් ඒ සොර තන්ත්‍ර හිර වෙනවා. ඒතර සොර තන්ත්‍ර වලට කම්පණය වෙන්න බෑ. කම්පණය වෙන්න බැරි හින්දා ශබ්ද පිට වෙන්නේ නැහැ. අන්න ඔය ජල බීතිකා වෛරසයත් හානි කරන්නේ මෙන්න මේ සොරාලේ පටල වලට හානි කරන හින්දා වගේ ශබ්දය හරියට පිට වෙන්නේ නැහැ. යන් අර උඩු බුරන හඬක් වගේ අමුතු හඬකින් කතා කරනවා වගේ තමයි දැනෙන්නේ. එහෙමත් පුළුවන් දින 3-4යි ජීවත් වෙන්න. ඒ ශුද්‍ර ජීවීන්ගේ වෛරස ගැන අපි ඉගෙන ගන්න. ඊට පස්සේ වාට රෝග හදන උණ සන්නිපාතය සැල්මොනෙල්ලා, ටයිපි, කොලරා, විබ්‍රියෝ කොලරා. එහෙම නැත්නම් වාට අපි වෙන රෝගයක් ගමුකෝ. ඔය ඉන්නේ උණ සන්නිපාතයට අමතරව කොලරාවට අමතරව තියෙන වෙනත් රෝගයක් ගත්තොත් අතිසාරය, ශිගෙල්ලා. ශිගා නැත්නම් ශිගෙල්ලා ඩිසෙන්ට්‍රි. ඔන්න විවිධ රෝග හදන බැක්ටීරියා ඉන්නවා. ඊළඟ විවිධ රෝග හදන දිලීර ඉන්නවා. ඇස්පර්ජිලස් ෆ්ලාවුස් වගේ. විවිධ රෝග හදන දිලීර වර්ග. ඒ වගේම ඕගොල්ලෝගේ ගෙදර සමහරට ඕගොල්ලෝ හදලා ඇති කිරි කර්මාන්තේ. යෝගට් දවසක් කාලා හරියටනේ. යෝගට් හදන්න උදව් කරන බැක්ටීරියා. ලැක්ටෝබැසිලස් බල්ගරිකස්. හරි. ස්ට්‍රෙප්ටෝකොකස් ලැක්ටිස්. ඒගොල්ලෝ යෝගට් හදන්න උදව් කරනවා. විනාග්‍රිය හදන්න ඇසිඩෝබැක්ටර් ඇසිටි උදව් කරනවා. මද්දසාර හදන්න සැකරොමයිසිස් උදව් කරනවා. එහෙනම් මෙන්න මේ ශුද්ධ ජීවිත පාඩම මනරම් පාඩමේ අපි ඉගෙන ගන්නවා
ලෝකේ ඉන්න විවිධ ශුද්‍ර ජීවීන් ගැන. ඒගොල්ලන්ගේ අපිට හදන රෝග ගැන. රෝග හදන ශුද්ධ ජීවීන් ඉන්නේ ඊටාම සුළු ප්‍රමාණය. ලෝකේ වැඩිම ශුද්‍ර ජීවි විශේෂ ප්‍රමාණයක් අපිට රෝග හදන්න නැති බව. අපි හිතන් ඉන්නේ ශුද්ධ ජීවීන් ගොඩක් අපිට ලෙඩ හදනවා කියලා. ඇත්තටම ලෝකේ වැඩිපුර ඉන්නේ ලෙඩ හදන්න නැති ශුද්ධ ජීවි. ඒ වගේම කර්මාන්තවලදී විවිධ කර්මාන්ත මීකිරි, මද්දසාර, යෝගට්, චීස්, ඒ වගේ කර්මාන්තවලදී වැදගත් වෙන ශුද්ධ ජීවීන් ගැන. පසේ ඉන්න ශුද්‍ර ජීවීන් ගැන. සාගර පරිසර පද්ධතිය නැව් පුපුරා ගිහිල්ලා මේ ළඟදී විනාශ වුණානේ ලංකාවේ. අන්න ඒ වගේ නැවක් පුපුරලා ගිහිල්ලා අධිකව තෙල් ඉහිරුම් එකතු වෙනකොට සාගරයට ඒ සාගරයේ තෙල් ඉහිරුම් පවිත්‍ර කරන බැක්ටීරියා ගැන අන්න අපි ඉගෙන ගන්නවා මොන පාඩමයටද? ශුද්‍ර ජීවිතයට. ඒක 9 වෙනි පාඩම. අපේ අවසාන ඒකකය මොකද අවසාන ඒකකය ව්‍යවහාරික ජීවිද්‍යාව. applied biology. ඒකේ නමේම තියෙනවනේ ඉංග්‍රීසි වලින් කියනකොට මම දන්නවා apply බයෝ වල යෙදීම් ටික. හරි මෙච්චර බයෝ ඉගෙන ගත්තත් වැඩක් නැහනේ. ඕගලන් ගෙදර කවුරු හරි ඩෙන්ගු හැදිලා මැරලා ගියොත්. එහෙනම් මේ මිනිස්සුන්ට මේ ස්වභාවික පරිසරයේදී බයෝ වල යෙදීම් ව්‍යවහාරික ජීවිද්‍යාවදී උගන්වනවා. ඒකෙදි මදුරුවන් මගින් සෑදෙන විවිධ රෝග වර්ග. ඩෙන්ගු, බරව. ඒක විතරද නැහැ. ශාක පටක රෝපණය, ශාක බද්ධ කිරීම යන. ඔයගේ ඕලෙවලක් තිබ්බනේ. ඔව්. ශාක පටක රෝපණ, බද්ධ කිරීම ඒවා ගැන. ඊට පස්සේ ඉගෙන ගන්නවා ලෝකේ විවිධ මත්ස්‍ය ප්‍රභේද වර්ග ගැන. ගෝල්ෆිෂ්ලා, ඒන්ජල්ස්ලා, කැට්ෆිෂ්ලා. අන්නේ විසිතුරු මත්ස්‍ය විශේෂක. ගෙදර කොහොමද විසිතුරු මත්ස්‍ය ටැංකියක් නඩත්තු කරන්නේ, පවත්වාගෙන යන්නේ? මත්ස්‍යයන් කොහොමද නිරෝගීව ඇතිදැඩි කරන්නේ? ඒව ගැනත් අපි ඉගෙන ගන්නවා. ඊට අමතරව මානව ගෙනෝම ව්‍යාපෘතිය ගැනත් අපි මේකෙදි ඉගෙන ගන්නවා. මොකද පුතේ මේ Human Genome Project කියන්නේ? Human Genome Project කියන්නේ ඔයා ඉන්නවා, ඔයාගේ දේහය ඇතුලේ සෛල තියෙනවා, සෛල ඇතුලේ න්‍යෂ්ටි තියෙනවා. දන්නවනේ ඔය. න්‍යෂ්ටි ඇතුලේ DNA තියෙනවා. DNA වල ලස්සන වචනයක් තියෙනවා. මොනවද තියෙනවා? ජාන තියෙනවා. ජාන තියෙනවා. ජාන කියන්නේ යම් භස්මාණු පිළිවෙලක්. ඔයා දන්නවද අද වෙනකොට ලෝකය අපේ උස යන්න හේතු වන හෝමෝන් එකේ නම මොකද්ද? දන්න කට්ටිය කියන්න බලන්න. උස යෑමට දායක වන හෝමෝනය වර්ධක හෝමෝනය. රුධිර සීනි මට්ටම් පාලනය කරන හෝමෝනය ඉන්සියුලින්. ඒ වගේ පුතේ ගෙදර දැන් අම්මා රැට එක එක කෑම වර්ග හදනවානේ. ඒ හදන හැම කෑම එකකටම වට්ටෝරුවක් තියෙනවා. තියෙනවානේ. හැම එකටම එකම ඒවා දාන්නේ නැහැනේ. කෑම වර්ග විවිධයි, වට්ටෝරු විවිධයි. ඒ වගේ අපේ දේහය තුල උස යන්න වර්ධක හෝමෝනය, රුධිර සීනි මට්ටම් පාලනය කරන්න ඉන්සියුලින්. එහෙනම් අපේ දේහේ විවිධ ප්‍රෝටීන තියෙනවා. ඒ ප්‍රෝටීන වලට අදාළ ජාන තියෙනවා. ජාන වලට අදාළ භස්ම තියෙනවා. හරි. ඒක මට දැන් විස්තර කරන්න වෙලාව නැහැ. මම මේවට පොඩ්ඩක් උඩින් කිව්වා වගේ තනියම අනේ මට ඒක තේරුන්නේ නැහැ. මේ පාඩම ඉගෙනුවේ නැහැ පුතේ. මේ පොඩි වචනයක් කිව්වේ. එහෙනම් අපේ දේ විවිධ ලක්ෂණ පාලනය කරන ජාන ගැන හදාරන්නේ අපි කවුරු යටතේද? මෙන්න මේ ව්‍යවහාරික ජීවිද්‍යාවේ තියෙන මානව ගෙනෝම ව්‍යාපෘතිය කියලා කොටස. අන්න ඒක ගැනත් අපි ඉගෙන ගන්නවා ඒ යටතේ. තේරුණානේ? රයිට්. එහෙනම් ඔන්න අපේ සිලබස් එකේ තියෙන පාඩම් ටික තමයි මම ඔයාලට ඉස්සෙල්ලාම කියලා දුන්නේ. ඊළඟ මෙන්න මේ දේ ගැන මම ඔයාලට කියන්න. මේක තමයි අපේ ජාතික අධ්‍යාපන ආයතනයේ විසින් 12 වසර බයෝ සිසුන්ට 12 වසර ජීවිද්‍යා සිසුන්ට උගන්වන්න සහ ඉගෙන ගැනීමට ලබා දීලා තියෙන පොත. ඒක පිටු 251ක පොතක් තමයි මේ දීලා තියෙන්නේ. ඒක 12 වසර පන්තියට අදාළ සියලුම පාඩම් ටික විභාගයට අවශ්‍ය කරන මට්ටමට වඩා අඩුත් නැතුව වැඩිත් නැතුව මේ පොතේ තියෙනවා. ඔයා හයිස ඔය පොතේ තියෙන ඒවට අමතරව A-level paper එකේ අහන්නේ නැද්ද? පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ නැත. මේ පොතට අමතරව මොන හරි කාරණයක් කවදා හරි අහන්න ඉඩක් තියෙනවද? මේකට මම කෙටි උත්තරයක් දෙන්නම්.
සුවිශේෂී කරුණු දෙක තුනක් තියෙනවා මේ පොතේ අඩංගු නොවන. මේකට කියන්නේ ජීවිතය සම්පත් පොත. සම්පත් පොතේ නැති කරුණු දෙක තුනක් තියෙනවා. විභාගයට අහන්න පුළුවන්. වගේ ඒක නිසා තියෙනවා. ඒකම ජාතික අධ්‍යාපන ආයතනයේ තව පොතක් දීලා තියෙනවා ගුරුවරුන්ට ජීවිද්‍යාව නව විෂය නිර්දේශය කියලා. ඒකේ තියෙන්නේ මේකේ තියෙන පාඩම් ටිකම තමයි. ඒකේ මෙන්න මේකේ අඩංගු නොවන මාතෘකා දෙක තුනක් ඒකේ දාලා තියෙනවා. ඒක සම්පත් පොතේ නෑ. ඕගොල්ලෝ උගන්වන්න කියලා. එහෙනම් මෙන්න මේ පොත පාඩම් කරගෙන ගුරුවරයෙක් මේක හොඳට ඉගෙන ගන්නවට පස්සේ ඒක විභාගයට යෙදෙන යෙදීම් ගැන ගුරුවරයා උගන්වන්නේ. මම හැමදාම කියන මේ පොත බලන්න දෙන්නකෝ ඔයගොල්ලෝ මල්ලිට, අක්කට, නංගිට, අම්මට, තාත්තට එකම පාඩම 10 පාරක් බලන්න කියන්නේ. එයා ඔයාට ඕක උගන්වයි ඊළඟ දවසේ. එහෙනම් මේ ඕනම දෙයක් පුතේ ඕන ළමයට තේරෙනවා. එහෙනම් ඇයි ඔක්කොම මෙඩිසින් යන්නේ නැත්තේ? සර් කියනද මේ පොත අපේ අක්කා බැලුවොත් තේරෙනවලු මල්ලි බැලුවොත් තේරෙනවලු. එහෙනම් ඒ ඔක්කොම මෙඩිසින් යන්න එපා. ඇයි යන්නේ නැත්තේ? සිද්ධාන්ත පොතක් බැලුවොත් දැනෙන්නේ ඒකේ තියෙන සිද්ධාන්ත ටික. හරි සුභාෂිතේ කවි ටික කියෝගෙන යන එක්කෙනෙක්ට සුභාෂිතේ කවි කටපාඩමින් කියන්න පුළුවන්. ඒත් එයාට සුභාෂිතේ කවි වල තියෙන දේ ගැන කියන්න බෑ. හරි කාට හරි මානව කණේ view එක කටපාඩම් කරලා කියාගෙන යන්න පුළුවන්. එනකොට ඒ කණේ කම්පෙත්තක් තියන්නේ ඇයි? කම්පෙත්තර ඇතුලේ මේ වගේ නලයක් වගේ තියන්නේ ඇතුළට. ඒක ගැන කියන්න බෑ. දිවේ view එක ගැන කියන්න පුළුවන්. දිවක් තියෙන්නේ. දිව චලනය කරන්න පුළුවන් වෙන්නේ ඇයි කියලා කියා ගන්න බෑ. හේවත් සරල භාෂාවෙන් කිව්වොත් කාටවත් බැරි දේ තමයි ඔය මේ පොත්වල තියෙන තියරිය ප්‍රශ්නවලට යෙදෙන්නේ කොහොමද කියලා හරියට කියා ගන්න තියෙන බැරිකම. ඒ හින්දායි ගොඩක් දරුවෝ අසාර්ථක. ඒ හින්දායි ගොඩක් ගුරුවරු අසාර්ථක. පොතේ තියරි පොතේ තියෙනවා හැම ගුරුවරයාම රසවත්ව කතන්දර 100 ගාණක් කියලා කියනවා. ළමයින්ට A level paper එකේ ප්‍රශ්නාව ළමයින්ට සර් ඒක ගැන කියලා දුන්න කතන්දරේ මතකයි. උත්තරේ ලියා ගන්න බෑ. එහෙම වැඩක් නෑ. ඔයා 12 වසරට අදාළව කෙමිස්ට්‍රි වලට සම්පත් පොතක් තියෙනවා. ෆිසික්ස් වලට තියෙනවා. බයෝ වලට තියෙනවා සම්පත් පොත්. අනිවාර්යෙන් ඒවා ගන්න. අනිවාර්යෙන්ම ගන්න. ඔය ලංකාවේ බුක් ෂොප් වල කමියුනිකේෂනල් ෆොටෝකොපි ගහලා තියෙනවා ගන්න යන්න එපා මොනම හේතුවකටවත්. ප්‍රධාන පිළිගත් බුක් ෂොප් වල තියෙනවා. හරි. ඒ පිළිගත් බුක් ෂොප් වල ඒ සම්පත් පොත කියලා ඉල්ලන්න තියෙනවා ප්‍රධාන පිළිගත් ඒවා. නැතුව ගොඩක් කඩවල තියෙන්නේ ෆොටෝකොපි කරපු එක ගන්න යන්න එපා. මොකද ඒකේ තියෙන්නේ පරණ විෂය නිර්දේශය. පරණ සිලබස් එක තමයි ඒ ෆොටෝකොපි ගහලා කඩවල විකුණන්නේ. ඒක ගන්න යන්න එපා. ඔයගොල්ලෝ එක මේ විෂයන් තුනටම අදාළව ගෙන්නගෙන දැන් අද අපි උගන්වන්න පටන් ගන්නේ පළවෙනි පාඩම. ඔයා මොකද කරන්නේ? සර් පළවෙනි පාඩම උගන්වනකොට ඔයා ගෙදර ඉන්න ගමන් මේ දවස්වල වැඩක් නැහැනේ. මේකේ පස්වෙනි පාඩම. ඒකේ තියෙනවා මිනිසාගේ ශ්වසන පද්ධතිය ගැන, රුධිර සංසරණ පද්ධතිය ගැන, බහිස්රාවී පද්ධතිය ගැන. ඒකේ ඔක්කොම තීරියෝ කියවන්න. සමහර ඒවා තේරෙයි. සමහර ඒවා තේරෙන්නේ නැහැ. ඉතින් මොකද? ධනංජය සර් කවදා හරි වාට ඔය ටික උගන්වනවනේ. ඒ වෙනකොට අඩු ගන්න වාට 50ක් හරි තේරලානේ පුතේ. හරි 50ක් හරි දෙයක් තේරලා. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම මේ එක තැනක මේක 160 පිටුවේ තියෙනවා ශාක නියන් තත්ත්ව වලට ඔරොත්තු දෙන්නේ කොහොමද? මේ ඕන් ළමයට තේරෙනවා. ඊට පස්සේ මේකේ 118 තියෙනවා ශෛලම පටකය ගැන. අනේ ඕලොල්ල ටිකමයි තියෙන්නේ. ඕන එක්කෙනෙක් තේරෙනවා. හැබැයි සර් ශෛලම් පටකය උගන්වන්න ලෑස්ති වෙනකොට ඔයා ඒක ටිකක් දන්නවා. එතනයි වෙනස. අන්න ඒකයි මම කිව්වේ කෙමිස්ට්‍රි පන්තියේ සර් උගන්වනකොට ඊට කලින් ටික ඔයා බලාගෙන තමයි දාවිල උදේ වාඩි වෙන්නේ. සර් අද උගන්වන්නේ අයනීකරණ ශක්තිය. ඔයා ගෙදරදී සම්පත් පොත ළඟ තියාගෙන අයනීකරණ ශක්තිය නෝට් එක බලලා තමයි පාඩමට වාඩි වෙන්නේ. ෆිසික්ස් වල සර් උගන්වන්නේ මිනුම් මේකක සමාන මිනුම් මේක මාන වලට අදාළ තියරි ටික ඔයා එකපාරක් පාඩම් කරලා ඇවිල්ලා තමයි ඔයා වාඩි වෙලා ඒ තියරි කොටස් ඉගෙන ගන්න පටන් ගන්න. මම ඔයාලට ඕනනම් ඒකට අදාළ ඔය ළමයි පොත් ගෙන්න ගන්න දුරකථන අංකයක් දෙන්න. ඔය අපේ පන්ති වල ළමයි පොත් ලබා ගන්න ආයතනයක නමක් නම්බර් එකක් මම ඔයාලට දෙන්නම්. මේ ආයතනයට හරි කතා කරලා ඔයාට අවශ්‍ය සම්පත් පොත විෂයන් 3ක තියෙනවා. ප්‍රැක්ටිකල් පොත් තියෙනවා. අන්නේ අවශ්‍ය පොත් ඒගොල්ලන්ට කතා කරලා ගෙන්න ගන්න පුළුවන්. කොහොම හරි ඒක ගෙන්න ගන්න ගෙනලා වැඩ පටන් ගන්න.
කෙමිස්ට්‍රි ෆිසික්ස් බයෝසලා මුලින් ඉඳන් වාට උගන්වගෙන යයි. ඔයා මුල ඉන්න එපා. අයි ඔයාගේ යාළුවෝ ටික දැන් තුන්වෙනි පාඩමටත් ඇවිල්ලා ඉන්නේ. ඉතින් අම්මමයි මුලින් ඉඳන් ඉගෙන ගන්නවා අම්මේ. එහෙම නෑ තාත්තේ එහෙම නෑ. තාත්තේ මම පොඩ ප්‍රමාද වෙලා ඉන්න බව මට තේරෙනවා. එහෙනම් මම ඔය සම්පත් පොත් ටිකත් අරගෙන කෙමිස්ට්‍රි ෆිසික්ස් බයෝ වල පුළුවන් තරම් සර්ලා ඔය පන්ති වල ඒව උගන්වන්න කලින් මම ඒව තනියෙන් පුළුවන් ටික බලනවා. විශේෂයෙන්ම දෙවෙනි පාඩමනේ මට දැන් මග ඇරලා තියෙන්නේ. සර් ඒක අලුතෙන් පාඩමක් පන්තියක් දාලා උගන්වනවා කොහොමද? කමන්නේ. මම සර් උගන්වන්න කලින් මම එකපාරක් හරි බලනවා. ඒකේ තියෙන සෛල ගැන. ඒකේ තියෙන කාබෝහයිඩ්‍රේට් ගැන. මට පුළුවන් ටික මම බලනවා. සර් උගන්වනකොටත් ඒක අල්ලගන්න. අනිත් ළමයි පාඩම් කළා නැති පස්වෙනි පාඩමත් මම පුළුවන් තරම් බලනවා. අනිත් ළමයි අත තියලවත් නැති හතරවෙනි පාඩමත් මම බලනවා. අනිත් ළමයි තාම අත තියලව නැති තුන්වෙනි පාඩමේ ඇනලිඩා, සිලන්ට්‍රේටා, ආත්‍රපෝඩා මම පාඩම් කරනවා. මම කොට ප්‍රමාද වෙලා ඉන්න දරුවෙක්. මගේ සමවයස සමහර යාළුවෝ දැන් පන්ති ගිහිල්ලා පාඩමක් දෙයක් ඉවරත් කරගෙන. මට කොට ප්‍රමාදයක් ආවා. ඒ ප්‍රමාදයට මම උත්තර දෙන්නේ ඊට වඩා 3-4 ගුණයක් ඒගොල්ලන්ට වඩා වැඩ කළා. අන්නේ මානසිකත්වය හදන්න. ඔයා විසින්ම ඔයාගේ ඔළුවේ. එතකොට මේ වැඩේ මාරම ලේසි. තේරුණාද? රයිට්. එහෙනම් අපි ලියමු මාතෘකාව. කියන්නේ එතන පළවෙනි පාඩමේ යටතේ ඒවා ලියාගෙන යන්න. යුනිට් 1 නැත්නම් ඒකක 1 කියලා දාලා ලියන්න. ජී විද්‍යාව හඳුන්වා දීම. ජී විද්‍යාව හඳුන්වා දීම. හරි. බලන්න යටතේ ජී විද්‍යාව හඳුන්වා දීම. එහෙනම් අපි එතන ඉඳන් අපේ පාඩම පටන් ගමු. එන්නකො බලන්න ජී විද්‍යාව හඳුන්වා දීම යටතේ මොකද්ද මේ ජී විද්‍යාව කියන්නේ කියලා දන්නවද බලන්න. මොකද්ද මේ ජී විද්‍යාව කියලා කියන්නේ? බයෝ ඊළඟ කොටස මොකද? ලොජි. බයෝලොජි. බයෝ කියන්නේ මොකද්ද? බයෝ කියන්නේ ජීවය. බයෝ කියන්නේ ජීවය. ලොජි කියන්නේ මොකද්ද? ලොජි. ලොජි කියන්නේ තර්කානුකූල හැදෑරීම. බයෝ කියන්නේ ජීවය, ලොජි කියන්නේ තර්කානුකූල හැදෑරීම. එහෙනම් දැන් මට කියන්න බයොලොජි කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද කියලා? මොනවා ගැන මොන හැදෑරීමක්? අපි බයෝ සිලබස් එකේ මුලින්ම ඉගෙන ගන්න දේ මොනවා ගැන මොන හැදෑරීමක් කරන එකද? කියන්න පුතේ. මොනවා සම්බන්ධ? ජීවය පිළිබඳව. මොන හැදෑරීමක්ද? තර්කානුකූල හැදෑරීමක් සිදු කරන විශේෂ ශේෂ්ත්‍රයට අපි කියනවා මොන විද්‍යාව කියලාද? ජීව විද්‍යාව කියලා. ජීව විද්‍යාව කියලා කියනවා. රයිට්. යන්නේ යටතේ පළවෙනි එක කියලිවනේ ජීව විද්‍යාව හැඳින්වීම කියලා. එයාට අනුමාත්‍රිකාවක් ලියන්න. අනුමාත්‍රිකාවක් ඔතන ඔයා ලියලා තියන්න. අනුමාත්‍රිකාව යටතේ ජීව විද්‍යාවේ ස්වභාවය, ජීව විද්‍යාවේ ස්වභාවය කමා විෂය පතය සහ වැදගත්කම.
විශේෂපතය සහ වැදගත්කම. වැදගත්කම. right. එනත් පළවෙනිම අර්ථ දැක්වීම ලියමු අපි අංක 1 ජීවිද්‍යාව යනු ජීවිද්‍යාව යනු ජීවිද්‍යාව යනු ලියන ඇත්තේ ජීවීන් පිළිබඳව අධ්‍යයනය සඳහා ජීවීන් පිළිබඳව අධ්‍යයනය සඳහා විශේෂ අවධානයක් සහිත විශේෂ අවධානයක් සහිත සහිත විද්‍යාවයි. ඊළම් පෙළි ලියන බයෝස් බයෝස් යනු ජීවයයි. බයෝස් යනු ජීවයයි. ජීවයයි. ලෝගෝස් යනු අධ්‍යයනයයි. ඇලයිරක් තර්කානුකූල හැදෑරීමයි. ලොජික් කියලා විෂයක් තියෙනවා. ලෝගෝස් යනු අධ්‍යයනයයි. ඇලයිරක් තර්කානුකූල හැදෑරීමයි. තර්කානුකූල හැදෑරීමයි. right එහෙනම් ඔයා දැන් දන්නවා පුතේ බයෝ වල පළවෙනිම කතාව දන්නවා. මොකද්ද? බයෝලොජි කියන්නේ මොකද්ද කියන එක. බයෝලොජි කියන එක. හරි. එහෙනම් ජීවීන් පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාව තමයි ජීව විද්‍යාව නැත්නම් බයෝලොජි කියන්නේ. ඒකද බයෝස් කියන එක අදහස් කරන්නේ ජීව, ලෝගෝස් නැත්නම් ලොජික් කියන එක අදහස් කරන්නේ හැදෑරීම. අධ්‍යයනය. එම් බැලුවොත් ජීවය පිළිබඳ තර්කානුකූල හැදෑරීම කියන එකත් නිවැරදි. ජීවය පිළිබඳ තර්කානුකූල හැදෑරීම කියලා ලියන එකත් නිවැරදි. තේරුණානේ? ඒව අපේ A level paper එකේ අහනවද? බයෝලොජි කියන එක අර්ථ දක්වන්න දෙනවද අපේ A level paper එකේ? නැහැ. ඒව දෙන්නේ නැහැ. තාම අපි එතනට ආවේ නැහැ පුතේ. කිව්වනේ ධනංජය සර් වහන්සේ බයෝ ඔය එකට. හරි. ඒකේ පොඩි දේවල් මේ ඒවත් උගන්වනවා. අතිශය සංකීර්ණ දේවලුත් උගන්වනවා. ලෝකේ යන්න හදන්නේ අඟහරුවට අපි මේ බයෝ වල ලේසි දේවල් ටිකක් ඉගෙනගෙන A level කරලා වැඩක් නැහැ. විභාග පේපර් එක හරීම අමාරු මට්ටමින් දෙනවා ඉගෙන ගත්ත නැති දරුවෙට. ඉගෙන ගත්ත දරුවෙට ඒක හරි ලේසි. පේපර් එක හදනවා පුතේ ලංකාවේ විෂය පිළිබඳ මහාචාර්යවරු 4 දෙනෙක්. ඒ මහාචාර්යවරු 4 දෙනාගෙන් 3 දෙනෙක් යටතේ. මං ජීව විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය අරගෙන තියෙනවා. BSc Honours ගෞරව උපාධිය. ඊට පස්සේ ජීව විද්‍යාව පිළිබඳ MSc ලෝකේ තව ජීව විද්‍යාව හදාරපු හෝ ඕනම ජීව විද්‍යාව හදාන ඕනම පුද්ගලෙට යන්න පුළුවන් තව ගන්න පුළුවන් ඩිග්‍රී තියෙන තිබුණේ එකයි. ඒ ආචාර්ය උපාධිය. ඒක මට සම්පූර්ණ කරන්න තාම බැරි වුණා. ඊට මෙහා තියෙන BSc ගෞරව උපාධිය MSc දෙකම අපි සම්පූර්ණ කරලා තියෙනවා. අද වෙනකොට ලංකාවේ BSc ගෞරව උපාධියක් සහ MSc සහිතව විෂය උගන්වන එකම ගුරුවරයා වීම ගැන මට ආඩම්බරයක් තියෙනවා. ඒ ආඩම්බරේ මට තියෙන ඊටත් වඩා මගෙන් ඉගෙනගත්ත දරුවෝ අද වෙනකොට අපිටත් වඩා අපි මේ ගත්ත උපාධි මට්ටම් පවා අභිබවා වෛද්‍ය ශාස්ත්‍රය ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. එච්චරට ඉස්සරහට ගිහිල්ලා තිනවා. ඒගොල්ලෝ ඉතා කුඩා වයසකදී. ඇයි? ඒගොල්ලන් තිබ්බ කැපකිරීම.
සහ අපිට ඒගොල්ලන්ට ඒ ලෙවල් කාලෙදිම කියලා දුන්නා මෙඩිකල් ෆැකල්ටි ගිහිල්ලා එතනින් එහා ගමන කොයි වගේ එකක්ද කියන එක අපි ඒ ලෙවල් කාලෙදි මේගොල්ලන්ට ඔළුවට තියලා තිබ්බේ. ඒගොල්ලෝ මෙඩිකල් ෆැකල්ටියෙන් අවුට් වෙනකොටම දන්නවා ඊළඟ පියවර මොකක්ද ඊළඟ පියවර මොකක්ද කියලා. අපේ පළවෙනි බැච් එක 2009 2008 ඒ බැච් වල දරුවෝ ඊට අවුරුදු 5ක් 6කින් පස්සේ කැම්පස් වලින් අවුට් වෙලා අද වෙනකොට සමහර කට්ටිය ඉන්නේ ඇමරිකාවේ වෙනත් රටවල තමන්ගේ විශේෂඥ දැනුම ලබා ගැනීම ක්‍රියාවලට ගිහිල්ලත් ඉවරයි. අපි ඒගොල්ලන්ට ඒ ලෙවල් කාලෙදිම කියලා දීලා තිබේ මේකයි පුතේ ගමන. මෙඩිකල් ෆැකල්ටියට යන්නේ මෙහෙමයි, මෙඩිකල් ෆැකල්ටියේ ඉන්නේ මෙහෙමයි, මෙඩිකල් ෆැකල්ටියෙන් අවුට් වුණාට පස්සේ ඊළඟ ගමන මෙහෙමයි. එතකොට තමයි ඔයාලට නව ලෝකෙට ආසිරියකට හෝ ඕගලන් පැත්තේ චැනලින් සෙන්ටර් එකට ගියාම මහාචාර්ය නේ යන්නේ මහාචාර්ය පීරිස් නැත්නම් ડોક્ટર පීරිස් ડોક્ટર ලියනගේ මහාචාර්ය වෛද්‍ය ලියනගේ මහතා හමුවීමට පැමිණි රෝගීන් කියලා කියනව නේද? කරුණාකර 42 කාමරයේ වෙතට යොමු වන්න. අපි ඒගොල්ලන්ට උගන්ලා දෙන පුතේ මහාචාර්ය වෛද්‍යවරයෙක් වෙනකන් අවුරුදු 30ක විතර සීමාවක් ඇතුලේ 30 32 වෙනකොට කොහොමද මහාචාර්ය වෛද්‍යවරයෙක් වෙන්නේ කියන ක්‍රියාවලිය පවා අපි පන්ති ඇතුලේ ඒගොල්ලන්ට දවසක විනාඩි 5ක් 10ක් කරන් කියලා දීලා තියෙනවා. ඒවා කියලා දීලා අමතක වෙන්න දෙන්නේ නැහැ මතක් කරලා දෙනවා කාලින් කාට නැත්නම් අමතක වෙනවා. බයෝ කරන්න කියලා අමතක වෙනවා. මෙඩිසින් යන්න හිතාගෙන ඉන්නේ කියලා අමතක වෙනවා. ඕ ලෙවල් ප්‍රතිඵල ආපු කාලේ හිතාගත්ත දේවල් මම කොහොම හරි මෙඩිසින් යනවා. ඒවා ටික කාලෙකින් අමතක වෙනවා. අපි ටික කාලෙන් කාලට ඒවා ඒගොල්ලන්ට අමතක වෙනින්ද මම මතක් කරනවා. මොකද මං හරි ආසයිනේ මෙඩිසින් යන්නේ. හරි. මට බැරි වෙච්ච එක. මම මාර try එකක් දීලා මට බැරි වෙච්ච එක තමයි මෙඩිසින්. ඒ හින්දා මට බයෝ සයන්ස් යන්න ඕනේ. එහෙනම් බයෝ ජීව විද්‍යාව සම්බන්ධ ගෞරව උපාධියක් කරන්න ඕනේ. එකකින් MSc එක කරේ. ඊට පස්සේ PhD එක අතරමඟ වෙනකම් භාගයක් වෙනකම් කරේ. ඊට ටිකක් අනිවාර්යෙන් කරනවා. අනිවාර්යයෙන්. ඉතින් ඉගෙනීමේ රස දැනිච්ච එක්කෙනා ඉගෙනීම රස නවත්තන්නේ නැත. වෙනත් රස වගේ නෙමෙයි ඉගෙනුම් රස මහත් මිහිරි. ඒන් දැනෙන සුවය ආත්මගතයි. ඉතින් ඒක කවදාවත් ඒගොල්ලෝ නවත්තන්නේ නැහැ. ඒකයි අම්මලා තාත්තලා Tamanට ඉගෙන ගන්න බැරි වුණත් Tamanගේ දරුවෝ වෙනුවෙන් දවසම සමහරට හිටගෙන දවසම කාගෙන් හරි බැනුම් අහගෙන නොවිදිනා දුක් විඳින්මින් tamunට යන්න බැරි වෙච්ච පාරේ tamunගේ දරුවන් අරන් යන. ධනංජය සර්ට යන්න බැරි වෙච්ච මෙඩිසින් කියන පාරේ තමයි මං ඔයාව එක්කන් යන්නේ. ඒ දසදහස් ගණක් අද වෙනකොට අපි ඒ පාර එක්කගෙන ගිහිල්ලා අදිසාර්ථකත්වයටපත් කළා. ඔයාත් ඒ මොහොත අනිවාර්යෙන් උදා කරලා දෙනවා. මොකද්ද පුතේ මොහොත? මොහොත තමයි වැදගත්ම මොහොත. වැදගත් මොහොත මොකද්ද ඔයාගේ ජීවිතේ ඔයා හිතන? මෙඩිසින් යන එක. ඔයා හිතන ජීවිතේ වැදගත් මොහොත මම හිතන්නේ නැහැ. එහෙනම් මොකද්ද සර් වැදගත් මොහොත? මෙඩිසින් යන්න තේරිච්ච එක නෙමෙයි වැදගත් මොහොත මං කියන්නේ. මෙඩිසින් යන්න තේරුණාම ඉතින් ඒක ඔයාගේ ජයග්‍රහණයන්නේ. ඔයා යනවා මෙඩිසින්. ඔයා අවුරුදු 5ක් 6ක් ෆැකල්ටි ඉන්නවා. එක්සෑම් කරනවා. පාස් වෙනවා. හරි අද මේ පළවෙනි දේශනේ ඉඳ පළවෙනි දවසේ ඉඳ මම මේ ඔක්කොම කියනවා. ඊළඟ දවස්වල මේ කතන්දර නෑ ගිලින් උගන්වනවා විතරයි. ඒකත් කියන්න බෑ. ඔන්න ඔය මෙඩිසින් යන තේරුණා. ගියා කොළඹ නැත්තම් පේරා ගියා නැත්තම් ජපුර ගියා නැත්තම් රාගම ගියා නැත්තම් රජරට ගියා නැත්තම් සබර ගියා. කොහේරි එකකට ඔයා සිලෙක්ට් වුණා ඔයා ගියා. අවුරුදු 5ක් 6ක් ගියා. ඔයා මොකද උනේ? මෙඩිකල් ෆැකල්ටි දැන් ඔන්න සියලු විභාග සමත් වෙලා උපාධි ප්‍රදානෝත්සවය කන්වොකේෂන් ගොඩක් වෙලාට තියෙන BMICH එකේ. BMICH එකේ උපාධි ප්‍රදානෝත්සවයකට ආරාධනා ලැබිලා ගෙදරට එනවා ලියුම. ඔයාට BMICH එකේ තියෙන ඔබට හිමි ආසනය අංක 82 9 විභාගාංක ඔක්කොමත් එක්ක යාගේ ලියාපදිංචි අංකයේ කැම්පස් එකේ එකත් එක්ක යනවා. ඒකත් එක්ක තව ආසන දෙකක අංක දෙකක් තියෙනවා. තවත් ආසන දෙකක් දීලා තියෙනවා. ඒ කාටද ඒ අංක දෙක? ඒ වගේ අම්මටයි තාත්තටයි ඒ BMICH එක ඇතුලේ සීට් දෙකක් තියෙනවා. එවැනි උපාධි ප්‍රදාන උත්සවයක
ප්‍රකෝටිපතියටවත් සල්ලි දීලා සීට් ගන්න බෑ. අනිවාර්යෙන් ඒ උපාධි ප්‍රදාන උත්සවය ඇතුලේ එයාගේ දරුවෙක් ඉන්න ඕනේ. එයා එකේ ආරාධිත අමුත්තෙක් නොවේ නම් එයා එකේ අසුන්ගත වෙන්නම් එයාගේ දරුවෙක් උපාධිය ලබන මට්ටමේ ඉන්න ඕනේ. එතකොට විතරයි එතන වාඩි වෙන්න අවස්ථාව ලැබෙන්නේ. අන්නේ මිහිරිතම උච්චතම අවස්ථාව තමයි මං හිතන්නේ ජීවිතයේ ලබන ආත්මගත සිද්ධිය. ඒක වගේ ජීවිත කාලෙම මට මතක ඉන්නවා. මම එහෙම උපාධියක් ගන්න කාලෙක ගත්ත දවසේ මට මතකයි අපේ අම්මත් ආවා තාත්තත් ආවා. ඔය ඒ කාලේ කැම්පස් එකේ මට තිබ්බ සම්බන්ධ අනුව අපේ අක්කලවයි අයියලවයි ඔක්කොමලත් මං එක්කන් ගියා. ඒක කැම්පස් එකේ අනිත් දරුවන්ට හිමි වුණේ නැහැ ශිෂ්‍යයන්ට. මම ඒ දවස් නිදාස් ශිෂ්‍ය සංගමේ සභාපති විදිහටත් හිටියා. ඔය සම්බන්ධතාවල සහ කැම්පස් එකේ ගුරුවරුන්ගේ දරුවන්ට මහාචාර්යවරුන්ගේ දරුවෝ හිටියා. ඒගොල්ලන්ට A level බයෝ ඉගන්නන්න මං ගියා. අපේ කෙමිස්ට්‍රි මැඩම්ගේ ෆිසික්ස් සර්ගේ ෆිසික්ස් කරපු ප්‍රොෆෙසර්ගේ දරුවන්ට බයෝ සබ්ජෙක්ට් එක උගන්වන්න මං ගෙදරට ගිහලා ඉගෙනුවා. ඒ හින්දා ඒගොල්ලෝ මට විශේෂත්වයක් කරලා තව ආසන කීපයක් දුන්නා. ඒතර ඔන්න අනේ වාගේ අම්මයි තාත්තත් වාඩිලා ඉන්නවා. ඔය යනවා උපාධිය ගන්න. යනකොට ඒ අම්මයි තාත්තයි නැගිටලා අප්පුඩි ගන්න. හරි. නැගිටිනවා. තමන්ගේ දරුවගේ නම කියනකොට අම්මලට නැගිටිනවා. අම්මලා අඬනවා. ඒ වැටෙන කඳුලක් ගානේ දැනෙන්නේ ඒ දරුවා වෙතෙන්ට ගෙනියන්න වෙච්ච මහන්සි. ඒ දරුවා උපාධිය හැරලා වළනකොට දෙන්නෙක් නැගිටගෙන අප්පුඩි ගන්නවා පේනවා. එයාට මතක් වෙන මේ මගේ අම්මා, මේ මගේ තාත්තා මාව මෙතෙන්ට ගේන්න කොච්චර කැපකිරීම කරාද. එහෙව් දෙමාපියන්ගේ දරුවෝ තමයි ඔය. පුළුවන් නම් පුතේ අපි අන්නේ උච්චතම අවස්ථාවට ඔය අම්මයි තාත්තයි මැරෙන්න කලින් එක්කන් යන්න. මැරෙන්න කලින් එක්කන් යන්න. අපේ අම්මයි තාත්තයි මැරෙයිද? ඕනෙක් කෙනෙක් මැරෙනවා. ඒක නවත්තන්න බෑනේ. එදා එහෙම අප්පුඩි ගහපු අපේ තාත්තා දැන් මාත් එක්ක නැහැ. අපේ අම්මා ඉන්නේ. ඒ ඔක්කොමල් හැමදාම ඉන්නේ නැහැ. අදටත් වට සමහරට කාවරේ අහිමි වෙලා ඇත. මුත් ඔයා මේ වෙලාවේ රැක බලා ගන්න කවුරු හරි ගියේ දෙනෙතට කඳුළු වැටෙන්න ඕනේ ඒ වගේ සංසිද්ධියකදී. එහෙම උච්චත අවස්ථාවට ඒගොල්ලන් ගෙනියන්න සල්ලි වලට බෑ. ඔයා උපාධියක් ගන්නම ඕනි. එයාට මේ මරණ මොහොතේ ඒ සතුට ඇති මගේ කොල්ලගේ උපාධි ප්‍රදානස මගේ කෙල්ලගේ උපාධි ප්‍රදානසට මට යන්න පුළුවන් වුණානේ. ඒ කෙල්ල ඒ කොල්ල ඒ තැනට ගියානේ කියන සන්තුෂ්ටිය. හරි. සතුට තරම් ධනයක් නැහැ නේද? සන්තුෂ්ටි පරමං ධන. හරි. සතුට තමයි වැදගත්ම දේ. පුළුවන් නම් මිනිස්සු මැරෙන්න කලින් මං ඔය කියපු මෙඩිසින් ගියා ඔයාගේ දරුවා මගේ දරුවා මෙඩිසින් සිලෙක්ට් වුණා කියන දවස නෙමෙයි ගේන්න ඕනේ. ඒක ඕනේ. අනිවාර්යෙන්ම ෆස්ට් අයි එකේම මෙඩිසින් ගිහිල්ලා ඊට අවුරුදු 5ක් 6ක් ඇතුලේ හොඳට එක්සෑම් ටික පාස් වෙලා ප්‍රමාද නොකර පාස් වෙලා අන්නේ කන්වොකේෂන් එකට එක්ක යන්න. පුළුවන් වුණොත් ඉදාට ධනංජය සර්ටත් කතා කරනවා. ආසනයක් මම මගේ තියෙන සම්බන්ධතා හරහා හොයාගන්න. මමට කතා කරන්න අද අපේ කන්වොකේෂන් සර පුළුවන් නම් එන්න. අනිවාර්යයෙන්. ඒකේ බොහෝ ආරාධනා දරුවෝ ඕන තරම් කරලා තියෙනවා. ඒ බොහෝ දවස්වල මට යන්න පුළුවන් හැම දවසකම මං ගිහිල්ලා තියෙනවා. මේ මැසේජ් එකට. හරි. රයිට්. එහෙනම් අපි යමු ඊළඟ කොටසට. දැන් මම ආයිත් කියනවා මේ පළවෙනි දවසේ ඉඳන් මම ඔයාලට මේ විෂය ගැන මෙච්චර දේවල් ටිකක් කියාගෙන ආවේ. දැන් ධනංජයගේ පන්ති ඇතුලේ කතන්දර නැහැ. රසවත් කතා නැත. කුණුහරුපද නැත. කුණුහරුප කියන්න බෑනේ. මට වඩා අවුරුදු ගාණක් බාල කට්ටියින්. වැදගත් දෙමාපියන්ගේ දරුවෝ ඉන්න. ධනංජයස දන්නේ නැද්ද ඒක? දන්නවා. ඒක කැම්පස් එකේදී මටත් ඕන තරම් ඇහිලා තියෙනවා. මා ඔයාගෙන් ආවේ මේ ස්ටේජ් එකට. ඒව කී ඉන්න නෙමෙයි. ඒ රසවත් බවේ කුණු රස විඳින ජනතාව අපගේ භාවිතෙන් තොරයි. හරි. එඳ ඊ මුකුත් ඕනේ නැහැ පුතේ. කැම්පස් එකේ මට අපේ සර්ලා ඉගෙනුවා බයෝ ගෞරව උපාධියට යන්න. MSc එකත් උගන්ලා PhD එකත් කරලා තියෙන භාගයක්. කිසිම ගුණාර්පයක් නොකිය. එච්චර සංකීර්ණ විෂයක්. ඒ ලෙවල් වල තියෙන එකකින් සුළු ප්‍රමාණයක්. ඉතින් ඒක කියලා දෙන්න මට කුණුහරුප ඕනේ නැහැ. මගේ ළඟ තියෙන ජීවිතය සම්බන්ධ දැනුමින් මට ඒක වට තිතටම කියලා දෙන්න පුළුවන්.
අපි මේ විදිහට මේ වැඩේ කරගෙන යමු. right. එතකොට ඊළඟ වැඩේ දැන් අපේ ජීවිද්‍යාව හැඳින්වීම කරා නේද? හරි. දැන් ඔයාගෙන් කවුරු හරි අහනවා මොකද්ද ජීවය කියන්නේ? මොකද්ද ජීවය කියන්නේ? ඔයාට කල්පනා කරනවා ජීවය කියන්නේ පණ ඇති කියන එකනේ. පණ නැත්තම් ජීවය. පණ නැත්තම් අජීවි. පණ නැත්තම් ජීවි. කියලා ඔයා කිව්වට ඇත්තටම ජීවය යන්නට ඔයා පිළිගන්නවා තාමත් ලෝකේ ජෛව විද්‍යාඥයන් නිශ්චිත අර්ථ දැක්වීමක් දීලා නැහැ. බයෝ ඉංග්‍රීසි වචනට සිංහල වචන ජීවය කියන එක ඇත්ත. ජීවය කියන්නේ මොකද්ද කියන එක ඔයා පිළිගන්නවද? අද වෙනකන් ලෝකයේ විසින් අර්ථ දක්වලා නැහැ නිශ්චිතව. තාමත් හොයමින් පවතිනවා මොකද්ද මේ ජීවය කියන්නේ? ජීවය කියන වචනේ හරියමන් තේරුමක් තාමත් ලෝකේ ජෛව විද්‍යාඥයෝ විතරක් නෙමෙයි මාර වැඩේ කියන්නේ. භෞතික විද්‍යාඥයොත් හොයනවා. රසායන විද්‍යාඥයොත් හොයමින් පසු වෙනවා. ඊයන් අපි ඊළඟ පෙළියට දෙයි. ජීවය යන්නට නිශ්චිත නිර්වචනයක් ලබා දීමට විද්‍යාඥයන් අපොහොසත් වී ඇති අතර එනිසාම ජීවය යන සංකල්පය අර්ථ දැක්වීම දුෂ්කර වේ. ඊළඟ පිළියන්න එනම් ජීවය යන්න විශේෂ සහ අද්විතීය දෙයක් ලෙසට සැලකේ. right. එනහගන් පුතේ 2023 දැන් මේ දේශනය අසා සිටින සියලු දරුවන්ට පළවෙනි දෙවනි ඒකක අද පටන් ගත්ත තැන ඉඳන් මුල සිට කියන අද මේ පටන් ගත්ත තැන ඉඳන් දිගටම උගන්වන පන්තියේ තියෙන්නේ බදාදා නායිත් මම කිව්වා 7:30 9:30 එන බදාදා 7:30 9:30 තමයි වගේ ඊළඟ පන්ති දවස මොනව ඉගෙන ගන්නද පළවෙනි දෙවනි ඒකක ඉගෙන ගැනීමට
පළවෙනි දෙවෙනි ඒකක ඉගෙන ගැනීමට. දැන් ප්‍රතිඵල එන්න කලින් පටන් ගත්ත පන්තියේ මේ වෙනකොට උගන්වන්නේ තුන්වන ඒකකය. ඒක ඉගෙන ගැනීමට පළවෙනි දෙවෙනි ඒකකවල දැනුමක් අවශ්‍ය නෑ. හරිනේ? නෑ. තුන්වෙනි ඒකකයේ සිට උගන්වන පන්තියේ තියෙන්නේ මම ඔයාලට ආරම්භයේදීම කිව්වා කවදටද අද සිකුරාදා මේ එන ඉරිදට. ඉරිදා 6:09:30. ආයි තියෙන බ්‍රහස්පතින්දා 6:39. ඔන්න ඔය දවස් දෙකේ තමයි තියෙන්නේ. ඔය දවස් දෙකේ තමයි තියෙන්නේ. එතකොට සතියේ දින දෙකක් ඒ පන්තියේ තියෙනවා. ඔය අනිවාර්යෙන්ම අදින් පස්සේ එහෙනම් මෙන්න මේ ඉරිද පන්තියේ ඉඳන් වැඩ ටික පටන් ගන්න. තුන්වෙනි එකේ ඉඳන් තීරි පොතක් අරගෙන ලියාගෙන යන්න. තීරි පොතට අමතරව පන්තියෙන් තව තීරි පොතක් දීලත් තියෙන ඕගලන්ට. නෝට් එක තියෙන පොත තුන්වෙනි පාඩම. ඒකත් ඔයා මේ මාසේ ටියුට් ගනිද්දී අදාළ ආයතන වලින් ලබා ගන්න. අදාළ ආයතන වලින් ඒකත් ගන්න. හරි. එහෙනම් ඔන්න ඔයාලට අදින් පස්සේ ඉස්සල්ලාම් පන්තියක් හම්බෙන්නේ ඉරිද. ඊළඟට බ්‍රහස්පති. ඒකේ උගන්වන්නේ තුන්වෙනි එක. දෙවෙනි එකේ ඒවත් පළවෙනි දෙවෙනි එක වඩ උගන්න පන්තියක් ආයි තියෙන්නේ ලබන බදාදා. ඒ ටික ඔයාලට දැන් පැහැදිලි ඇති. අද පන්තියට සහභාගී වෙන්න බැරි වෙච්ච ඔයාගේ යාළුවෝ එහෙම ඉන්නව ඇතිනේ. ඔයාගේ යාළුවෝ එහෙම අද පන්තියට සහභාගී වෙන්න දැනුවත් භාවයක් නොතිබෙච්ච සමහර දරුවෝ ඇති. ඒතර මම තව අලුතින් කණ්ඩායමක් ඉදිරි සතිවලදී Facebook කරහා විවිධ මාධ්‍ය ඔස්සේ දැනුවත් කරනවා 23 නව කණ්ඩායමක් ආරම්භ වෙනවා කියලා තව එකක්. ඒ ඕගොල්ලන්ගේ එක නෙමෙයි. ඕගොල්ලන්ගේ කාලසටහන මම දුන්නානේ. තව කණ්ඩායමක් ආරම්භ වෙනවා කියලා මම මොන දැනුවත් කිරීමක් දැන් කළා. කවුරු වගේ යාළුවෙක්ට අද පන්තියට සම්බන්ධ වෙන්න බැරි වුණා නම් ඒගොල්ලන්ට කියන්න සර් එච්චර නම් ඉගෙනුවේ නෑ. ඕන්න මේ ටික ඔයාලට මේක දවස් වලට මේ කීන විදිහට ඇවිල්ලා යන්නත් පුළුවන්. එහෙම නැත්තම් මෙන්න මේ අංකයට කතා කරලා 2023 තව පන්තියක් දැන්. එක සැරේ සමහරලාට සම්බන්ධ වීම පවා ගැටලු ඇති වෙන දවස් තියෙනවා. දසදහස් ගණන් සිසුන් සමහර එක සතියද අලුතෙන් බැඳෙනවා. මේ ගැටලු මතුවෙච්ච දවස් තියෙනවා. ඒ දරුවෙක් ඉන්නවනම් යාළුවෙක් හරි මේ නම්බරේට කතා කරලා සර්ගේ අලුතෙන්ම 23 පන්තියක් පටන් ගන්න කවද්ද? ඒකත් අහන්න කියන. එතකොට මේ දැනට පවත්නා පන්ති ගැනත් ඒගොල්ලෝ කියයි අලුතෙන් පටන් ගන්න දවසත් කියයි. මම ඒක වෙනම ඕන ප්‍රචාරයකුත් කරනවා. හරි? රයිට්. එහෙනම් ඕක තමයි පුතේ අපේ ක්‍රියාවලිය. අපි එහෙනම් ඔය කියපු දවස්වල එනවාට ඉස්සෙල්ලම් පන්තිකට එන්න තියෙන ඉරිදට පළවෙනි දෙවෙනි එක ඉගෙන ගන්න එන්න තියෙන බදාතට ඔයා මේ පන්ති තුනටම දවස් තුනේම ඔයා එන්න ඕනේ. ඇවිල්ලා මාත් එක්ක මහන්සි වෙලා වැටික් කරන් යන්න ඕනේ. කරගෙන ඉල පළවෙනි දෙවෙනි එක දෙක ඉගෙනගෙන ඉවරලා ඔයාත් එක්ක ඉන්නේ අනිත් යාළුවන්ගේ මට්ටමට වෙනකන් ඔයාගේ පන්තියේ කෙනාවට පස්සේ ඒ දෙක සමපාත වෙනවා. එතෙක් ඔයා ඉන්නේ නැතුව මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ විෂයන් තුනටම අදාළව ජාතික අධ්‍යාපන ආයතනයෙන් නිකුත් කරලා තියෙන සම්පත් පොත්. ඒවර ව්‍යාජේව ගන්න එපා. ඒකත් මම විශේෂයෙන් කියනවා. මේ අංකයට කතා කරලා ඒගොල්ලන්ට කියලා ගෙදරට ගෙන්න ගන්න. මේ දවස්වල කඩවල් ගන්න යන්නත් එපා. ගෙන්න ගන්න. ඒ අතරේ උපරිම ප්‍රමාණයක් කෙමිස්ට්‍රි ෆිසික්ස් බයෝස් උගන්වන ටිකට අමතරව සම්පත් පොත් වලින් ඉස්සරහා කොටස් දැනට සරල මොනම දවසකවත් පළවෙනි දෙවෙනි පාඩම නෙමෙයි මං කියන්නේ 4 5 පාඩනුත් ඔයා බලන්න. ෆිසික්ස් වල 4, කෙමිස්ට්‍රි වල 4 වෙනි පාඩම. ඒව පව බලන්න. ඔයාගේ යාළුවෝ තාම ඉගෙනගෙන නැති කොටස් පව බලන්න. අල්ලා අපි මේකේ අධිසාර්ථක පුද්ගලයෙක් බඩපත් වෙලා. මෙඩිකල් ෆැකල්ටි කියන එක අපේ ඉලක්කවල පොඩි දෙයක්. අපි ඉලක්කවල ලොකු දේ තමයි අවුරුදු 32ක් 33ක් විතර වෙනකොට මහාචාර්ය විශේෂඥ වෛද්‍යවරයෙක් බඩපත් වීම. ඒක කාටද හිතෙනවා නම් මාර වැඩක්. අනේ නෑ පුතේ. ඒක හරිම සරල ක්‍රියාවලියක්. ඒකේ පළවෙනි පියවර තමයි මේ. ඒක ටිකක් අමාරුයි. ඒක ලේසි කරලා දෙන්න තමයි ධනංජය සර් ඉන්නේ. ඒක ලේසි කරලා දෙන්න තමයි අනිත් සර්ලා ඉන්නේ. එතකොට
කෙමිස්ට්‍රි වලට ෆිසික්ස් වලට අපේ ආයතන ඉන්න ගුරුවරු ඔයගොල්ලෝ අති දක්ෂ ගුරුවරු ඉන්නේ සුසිප්පන් එකේ සේලින් පෙන්න එකේ ඉන්නේ ඔක්කොමලා අති දක්ෂ ගුරුවරු තමයි ඒගොල්ලෝ තෝරගෙන තියෙන්නේ. එතකොට විශේෂයෙන් ෆිසික්ස් වල නිලන් සර්ගේ පන්තිය, කෙමිස්ට්‍රි වල බද්විතාන සර් ඉන්නවා, නිරන්දික සර් ඉන්නවා. ඒගොල්ලන්ගේ ක්ලාස් ඒවා ගැන මම විශේෂයෙන් ඔයගලන්ට සැලකිලිමත් ලෙස කිව්වේ ඒ පන්තිත් අනිවාර්යෙන් සම්බන්ධ වෙලා බලන්න. ඒගොල්ලෝ වසර ගාණක් තිස්සේ ප්‍රතිඵල දුන්න ගුරුවරු. ඊට අමතරව අලුතෙන්ම සම්බන්ධ වෙච්ච ගුරුවරුත් අපේ ආයතනවල ඉන්නවා. ඒ ක්‍රියාවලිය තුල අදිසාර්ථක පුද්ගලෙක් වෙන්න හොඳ පන්ති තෝරගෙන ප්‍රතිඵල හොඳින් වාර්තා කරපු මගේ පන්තියට වා සම්බන්ධ වුණා නේද? ඒ සම්බන්ධතාවයේ අකණ්ඩව පවත්වා ගන්න යම් මේකින් ඔයා බයෝ වලින් අයින් වෙලා ගියොත් අපේ පන්ති ඉවත් වුණා. ඒක මට නම් දැනෙන්නේ නැහැ පුතේ. ඇත්තම කතාවක් කියන්නේ. දසදහස් ගාණක් ඉන්න තැනක උදාහරණ මහනුවර දිස්ත්‍රික්කෙ මම පන්ති කරන්නේ නැහැ. මම මහනුවර දිස්ත්‍රික්කෙ මේ වෙනකොට ළමයි 1000කට වැඩි ප්‍රමාණයක් ඔන්ලයින් හරහා පන්ති ඇතුළේ. අපි ජීවිතේට මහනුවර පන්තියක් කළා නැහැ. 2023. නමුත් එච්චර ළමයි බස එක දිස්ත්‍රික්කයක් මම ඔය කිව්වේ. මට එක දරුවෙක් අඩු වුණොත් මට ඒක දැනෙන්නේ නැහැ. හරි මොකද එක දරුවෙක් අඩු වුණාට තව කොච්චර දරුවෝ දවසකට අලුතෙන් එකතු වෙනවද? වෙන වෙන පන්ති වල ගිය දරුවෝම කොච්චර එකතු වෙනවද? හරි මුලදී එක එක දරුවෝ එක එක පන්ති වලට. අවසානයේ දරුවෝ හොයන්නේ ප්‍රතිඵල තියෙන්නේ කාගේ පන්තියද කියලා. හරි හැමදාම කියන්නේ මේව උගන්නන එක ඕන එක්කෙනෙක් රසවත් උගන්නන්න පුළුවන්. නමුත් ඇත්තරම දරුවෝ බලන ප්‍රතිඵල තිබෙන්නේ මොකද? විභාගයට අදාළව ඉගැන්වන්නේ මොන පන්තියද? ඒකනේ ප්‍රතිඵලෙදී. හරි. එහෙනම් ඔය ඔක්කොම දරුවෝ අවසානයේ මෙඩිසින් යන්න තෝරගන්නේ අපි පන්තිය. ඕගොල්ලෝ ඒක මුලදිම තෝරගත්තේ ඔයාගේ වාසනාව. උපරිමය අපි කරමු පුතේ. කොහොම හරි මම ඔයාගේ අම්මා තාත්තා ඔයා වෙන්නේ. තුප්පත් අම්මද පොහොසත් අම්මද මෙඩිසින් ගිය අම්මද ඉංජිනේරින් ගිය අම්මද නගර සභාවේ අතුගාන අම්මද තේදලු කඩන අම්මද රබර් කිරි කපන අම්මද ඒ ඔක්කොමලගේ දරුවෝ වෙනුවෙන් මං උගන්වනවා. අපි උපරිමෙන් කරමු. එහෙනම් ඊළඟට පන්තියක් තියෙනවාට ඉරිදට අපි එදාට හම්බෙමු. අයිබෝන්. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් මේ අංකයට කතා කරන්න.